Okay, we are going to start the seminar. Okay, we are going to start. So first of all, I must tell you, this is for school children. Basically, if you are doing O levels, A levels, or someone who's a little bit younger, you can join this one. මේකට සම්බන්ධ වන්නට හැකියාව තියෙනවා ඕගොල්ලන්ට. ඉතින් එතනින් පස්සේ මේකේ වැදගත්ම දේ වෙන්නේ පාසල් ළමුණ අපි පාසල් ළමුණ තමයි ටාගට් කරන්නේ. එතකොට අද දවසේදී විශේෂයෙන්ම පුතේ අපි passive voice, active voice, direct indirect speech ඔන්න ඔය කතා දෙක විශේෂයෙන් ටාගට් කරන්නට යනවා මේ සෙමිනාර් එකේදී. ඉතින් ඒක වැදගත් වැඩිහිටියෙකුණත් සම්බන්ධ වුණාට කිසිම ගැටලුවක් නැහැ. I was going to do this on Zoom එක හරහා තමයි කරන්න ආවේ. හැබැයි Zoom එක දැන් පටන් ගත්ත විතරයි ඔක්කොම පිරුණා. ඒ කියන්නේ වැඩසටහනට සම්බන්ධ වන්නට බැරි වුණා පාටිසිපන්ට්ස් ලට. ඒ හේතුවෙන් ඒකෙන් අයින් කළා ටක් ගාලා Facebook වලට සම්බන්ධ කරා. ඒ හින්දා දැන් ඔන්න අද ආරම්භ කරන්නයි යන්නේ. So we are hoping to do this for maybe 1 hour, 1.5 hours. පැයක් එකමාරක් තිස්සේ මේ වැඩසටහන යනවා. ඉතින් ඒ හින්දා අපි වැඩසටහන පටන් ගමු. Puda, first of all, if you want to learn English, you have to learn it in English. පුතේ ඔයගලන්ට English ඉගෙන ගන්න ඕන නම් ඒක ඉගෙන ගන්න ඕනේ English වලින්. But if I keep on speaking in English, මම English වලින් විතරක් කතා කරගෙන ගියොත් some of you may not understand. සමහර විට සමහර අයට නොතේරෙන්නට හැකියාව තියෙනවා. So for that reason, I'm going to use both Sinhalese and English. ඒ හින්දාම සිංහලයි ඉංග්‍රීසියි දෙකම භාවිතා කරන්නට යනවා. එහෙනම් පුතේ ප්‍රධාන වශයෙන්ම spoken English කියන එක මගේ වෙනම classes පැවැත්වෙනවානේ. ලංකාවේ වැඩි පිරිසකට ඉංග්‍රීසි ඉගෙනවෙනවා spoken English හරහා. හරි. හැබැයි අද දවසේ අපි ටාගට් කරනවා මේ grammar වල හැම සම්මන්ත්‍රණයකටම දැන් මේ COVID corona ප්‍රශ්න වලට කලින් මම හැම සම්මන්ත්‍රණයකටම ගියානේ. ඒතරේ සම්මන්ත්‍රණ වලට ගියාම මට දැනෙන දෙයක් තමයි මගෙන් හැම වෙලේම අහන දෙයක් තමයි මොකක්ද ප්‍රාස අමාරු මම ළමයි කියන පුතේ අමාරු දේ මොකක්ද? අමාරු දේ මොකක්ද කියලා අහපු ගමන් අනිවාර්යයෙන් මට චිට් එක විදියට එන්නේ passive voice, direct indirect කියන කතාව. අපි ඒකට යන්න කලින් මේව මොනවද කියන එක මුලින් බලාගමු. Okay. පුතේ මම මෙහෙම කියන්නම්කෝ. සරලවම මම මෙහෙම දාන්නම්කෝ. mother අම්මා මම දානවා උයනවා cooks මොනවද උයන්නේ rice කියලා දානවා. අම්මා බත් උයයි කියන වාක්‍ය මම දානවා mother cooks rice කියලා. පුතේ මේ sentence එකේ in this sentence you must understand the subject. ඕක අපිට කියනවා you must understand the subject, object and the verb. ඔහොම ඕනේ නැහැ පුතේ. මේ වාක්‍යයේ subject object කියන කතාව අමතක කරන්න. ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න මෙතන තියෙනවා කරන කෙනෙක් ලොක්කෙක් ඉන්නවා. කවුද මෙතන ලොක්කා? මෙතන ලොක්කා විදියට පුතේ අපිට ගන්නනේ මේ වාක්‍ය මේ mother අම්මා නැත්නම් mother කියන කෙනා නැත්නම් අපිට දාන්නට බෑ. ඒ හේතුව මත මෙන්න මෙයා පුතේ
සබ්ජෙක්ට් එක බවට පත් වෙනවා. මෙයා තමයි මේකේ ලොක්කා. ඕක අපිට කතෘ කියා දාන්නට හැකියාව තියෙනවා. ඒත් ගැටලුවක් නැහැ. මෙහෙම අපිට සබ්ජෙක්ට් කියන්නේ ලොක්කා කියලා මතක තියාගන්න. එතනින් පස්සේ මේ අම්මා කියන කෙනා කරන දෙයක් තියෙනවා. What does she do? මෙන්න වැදගත් ප්‍රශ්නයක් පුතේ. අම්මා කියන චරිතය, අම්මා කියන කෙනා මොනවද කරන්නේ? මොකක්ද කරන්නේ? What? අම්මා මොකක්ද කරන්නේ පුතේ? අන්න අපි උත්තරේ විදියට දානවා අම්මා උයනවා කියන එක. එහෙනම් තේරුම් ගන්න. මෙන්න මේකටයි අපි කියන්නේ කරන දේ. එහෙම නැත්නම් verb එක. එහෙම නැත්නම් ක්‍රියාපදය. මුලින් අපි මේක අඳුනාගත යුතු වෙනවා. subject verb. කරන කෙනා කරන දේ. මෙතන මම වැදගත් දෙයක් දාලා තිනවා මෙන්න මේ what කියන දේ. ඇයි මම what කියලා දාලා තියෙන්නේ? ඒක පුතාලට තේරෙයි. අම්මා උයන්නේ මොනවද? sorry අම්මා මොනවද කරන්නේ? උයනවා. එතනින් පස්සේ අම්මා මොකක්ද කරන්නේ? උයනවා. දැන් මං ඒ ප්‍රශ්නේම අහනවා පුතේ. අම්මා උයන්නේ මොනවද කියන එකට. මෙතනදී ඇහුවා අම්මා මොනවද කරන්නේ? උයනවා. දැන් මෙතනදී අහනවා උයන්නේ මොනවද? ආයෙත් අහපු ප්‍රශ්නේ මොකද්ද? what කියන එක. mother cooks. අන්න පුතේ මෙන්න what කියන එකට උත්තේ. උයන්නේ මොනවද කියන එකට උත්තරය. අන්න එතනදී අපි දාන්න ඕනේ මේකට මොකක්ද? හිච්චි කොල්ලා, වැඩක් නැති කෙනා. මෙයා ලොක්කනම් මෙයා සොක්කා. Or else in English we call it object කියලා කියනවා. Subject, verb, object. ඔන්න මතක තියාගන්න. එහෙනම් අපි සිංහලෙන් ලිව්වොත් අම්මා මොකද කරන්නේ? අම්මා උයනවා but මම හැම වෙලේම කියන දේ තමයි ඉංග්‍රීසි සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න පරිවර්තනය කරන්න බෑ. ඒ කියන්නේ දැන් මෙතන අම්මා බත් උයනවා කිව්වට mother rice cook කියන්න බෑ. කෙරෙන පිළිවෙලක් තියෙනවා, ලියවෙන පිළිවෙලක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න. මෙන්න මේ ආකාරයටයි යන්න ඕනේ. එතකොට පුතේ වැදගත් දේ මොකක්ද? මෙන්න මෙතන what කියන ප්‍රශ්නය. පුතේ අපි ගොඩක් වෙලාවට ඒක කතා කරන්නේ නැහැ. හැබැයි අපි ඒක අඳුනාගත යුතු වෙනවා. එහෙනම් අම්මා උයන්නේ මොනවද? අම්මා කරන්නේ මොනවද? උයනවා. අම්මා උයන්නේ මොනවද? rice. අන්න එහෙනම් මෙන්න මෙතනින් පුතේ අපි rice කියන එක පෙන්නලා දීලා තියෙනවා මේ what කියන එකේ. ඕක හොඳට මතක තියාගන්න. ඇයි මම මේක කියලා දුන්නේ? ගොඩක් දරුවන්ට ඔන්න ඔය ඕක අඳුනා ගැනීමට නොහැකි හින්දා තමයි, තේරුම් ගන්නට බැරි හින්දා තමයි පුතේ ඕක ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. හරි. මම ආයෙත් කියනවා දන්නේ නැති අලුතෙන් join වෙච්ච අයට Zoom එක හරහා තිබ්බ ක්ලාස් එක මම පටන් ගත්තා. ගත්ත ගමන් ස්පොට්ස් ටික පිරුණා. join වෙන්න බැරි වුණා. ඒ කියන්නේ මම on කරන්නත් කලින් ක්ලාස් එක පිළිලා ඉවරයි. ඒතකොට අනිත් අයට සම්බන්ධ වෙන්න බැරි නිසා Zoom එකෙන් ගලවලා අයින් කරලා Facebook live හරහා දහස් ගාණක් ලක්ෂ ගාණක් දෙනාට මේක දාලා තියෙන්නේ. කරුණාකරලා මේ වීඩියෝ එක share කරන්න. විශේෂයෙන් O level A level දරුවන් අතර ඊට වඩා පොඩි දරුවන්ට කමක් නැහැ. මොකද ඒගොල්ලන්ටත් මේක අනිවාර්යෙන් ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ මේ active voice passive voice direct indirect තරම් නෙමෙයි මම මේ tensors කියන දේ ගැන අද කතා කරනවා. හින්දා සාමාන්‍ය අයට මේක ඉතාම වැදගත් පාඩමක් බවට පත් වෙයි. සාමාන්‍යයෙන් කොරෝනා වලට කලින් ලංකාව පුරා හැම ගොඩක් ඉස්කෝල වලින් මට ආරාධන වෙනවා. ලංකාව පුරාම හැම ඉස්කෝලකින්ම. ඒතර ඒ ඉස්කෝල වලට ගිහිල්ලා මම සම්මන්ත්‍රණ අඩුම අවුරුද්දකට 30ක් 40ක්වත් කරනවා. ඒතර මේ සම්මන්ත්‍රණ එකක්වත් මේ අවුරුද්දේ කරන්න බැරි හේතුවෙන් ඒ ඔක්කොම ටික එකතු කරලා ඕගොල්ලෝ වෙනුවෙන් මම අද මේ නොමිනේෂන් එක දැම්මේ. මොකද මට මේකෙන් ලැබෙන දෙයක් නෑ. මම බලාපොරොත්තු වෙනවා පුතාලට මේ පාර ටර්ම් ටෙස්ට් එකෙන් එහෙම නැත්නම් O level exams වලින් එහෙම නැත්නම් ඕනම exam එකකදී සර්ව් මතක් වුණොත් මේ වැඩසටහන කරද්දී අපිට මට වැදගත් වන්නේ මම බලාපොරොත්තු වෙන්නේ අන්න ඒකයි. Please write this thing. මේක මාක් කරගන්න. ලොක්කා subject කරන දේ verb හිච්චි කොල්ලා වැඩක් නැත්තේ කෙනා සොක්කා object. මම එහෙම කියන්නේ ඇයි කියලා කියන්නම් ඊළඟට.
ඇයි පුතේ මම කිව්වේ මේ what කියන එක අපිට වැදගත් කියලා. මම තව එකක් දාන්නම්කෝ. ඔන්න මම දානවා mother cooks every day. තව sentence එකක් දැම්මා. Mother cooks rice. මෙතන mother cooks every day. එක හා සමානව තමයි පොඩි වෙනස්කමකුයි තියෙන්නේ. අපි ආයෙත් හොඳට බලමු මොකක්ද මෙතන what is the difference කියන එක. දැන් බලන්න පුතේ මෙන්න මේ වාක්‍යයේ in this sentence. ඉස්සෙල්ලා වගේම වැඩේ කරන කෙනෙක් ඉන්නවාද? ඔව්. කවුද? මෙතන මේ වැඩේ කරනවා කවුද? අම්මා. අන්න subject එකම තමයි. අම්මා කරන වැඩය මොකක්ද? කරන වැඩේ verb ක්‍රියාපදයම තමයි. එහෙනම් subject එක mother object එක verb එක ක්‍රියාපදය cooks. හරි. එහෙනම් හරි තුන්වෙනියට තියෙන එක අනිවාර්යයෙන්ම මොකද්ද? object තමයි නෑ පුතේ. අන්න එතනයි වරද්ද ගන්න. තුන්වෙනියට තියෙන හැම වචනෙම ක්‍රියාපදයට පස්සේ තියෙන හැම වචනෙම object එක බවට පත් වෙන්නේ නෑ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ අපි ඔය passive voice කියන කතාවේදී පටලවා ගන්නා ප්‍රධානතම දේ වන්නේ ඔන්න ඕක. නේ? ඇයි මම මෙන්න මෙතනින් අහන්න කියපු ප්‍රශ්නේ අම්මා උයනවා මොකක්ද? what? හරි. දැන් බලන්න එහෙම එකක් නෙමෙයි. තව එකක් තියෙනවා whom. මම ඉස්සරහට කියලා දෙන්නම්. whom කියන්නේ කාවද? අම්මා උයනවා කාවද? බලන්න උත්තරයක් තියෙනවද? නෑ. මෙතන තියෙන උත්තරය මොකක්ද? everyday හැමදාම කියන එක. එහෙනම් නිකමට බලන්න මෙතනදී අහලා තියෙන ප්‍රශ්නය මොකද්ද? උයන්නේ කවදාද කොච්චර කාලයකට සැරයක් දන්නේ වගේ දෙයක්. එහෙනම් අහලා තියෙන්නේ කවදද උයලා තියෙන්නේ කියලා. when. එහෙනම් තේරුම් ගන්න පුතේ. what කියලා හරි. මෙතනින් තව එකක් මාක් කරගන්න. whom කවුද? කාවද කියන එක හරි. ඇහුවොත් මිසක් අපිට මෙතන object එකක් වෙන්නේ නෑ. මතක තියාගන්න. මෙතන අහන්නේ when කියන කතාව. එහෙනම් මේක පුතේ this is not an object. This becomes an adverb. Adverb එකක් කියලා කියන්නේ ක්‍රියා විශේෂණයක්. ක්‍රියා විශේෂණයක්. ඔන්න මතක තියාගන්න. මම මේ ටික මම මෙතන පැහැදිලිව දාන්නම්. මේක subject. This is subject. මේක verb ක්‍රියාපදය. හැබැයි පුතේ මෙන්න මේක object එක නෙමෙයි. මේකට කියන්නේ මොකක්ද? adverb එක. එහෙම නැත්නම් ක්‍රියා විශේෂණය. මාක් කරගන්න. ඒත් එක්කම මේක බලන අයගෙන් මං අහනවා ඔයගලගේ වයස. පුතා ඔයගොල්ලෝ කීයේ වසරේද? වැඩි හිටියෙක් නම් ඔයගොල්ලෝගේ වයස. එතකොට ඔයගලන්ට ඒජ් එක දාන්න පුළුවන්. I'm 20 years old. තම තමන්ගේ වයස කමෙන්ට් කරන්න. එතකොට මට බලන්න පුළුවන් මොන වගේ අයද බලන්නේ කියලා. ඊට අමතරව එහෙම නැත්නම් තමන්ගේ වසර උනත් පුතාලට කමෙන්ට් කරන්න පුළුවන්. I'm in grade කීයද කියන එක. ඒ විදිහට කමෙන්ට් කරන්න. මොකද මේක මේ O level A level අයට මම විශේෂ කරලා ඉගෙනුවාට හැමෝටම වටිනා පාඩමක්. ගොඩක් තැන්වල කතා නොකරන පාඩමක්. හොඳට මේක මාක් කරගන්න. දැන් normally පුතේ මම මේක වෙනම මුදල් අරගෙන කරන සෙමිනාර් එකක් තියෙනවා. O levels අයට වෙනවමයි A levels අයට වෙනවමයි. මම තීරණය කළා මේ පාර මේ කොරෝනා මේ කොවිඩ් ප්‍රශ්නත් එක්ක ඒ මුදල් අරගෙන කරන සෙමිනාර් එක වෙනුවට නොමිලේ අපි හැමෝටම මුළු ලංකාවටම වැදගත් වෙන දෙයක් කරන්න. ඒ හින්දා පාසල් ළමුන් ගොඩක් අයට
සිග්නල් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේක Facebook එකේ මගේ මෙතනින් පස්සේ තියෙනවා. page එක චන්දකුල office page එකට ගිහිල්ලා බලන්න. ඒකේ link එක ඒ වලට යවන්න. මෙන්න මේ පාඩම තියෙනවා කියලා. මොකද අද දවසේ අපි ලොකු වැඩසටහනක් තමයි යන්න හදන්නේ. හැබැයි step by step. මුලින් ඉඳලාමයි යන්නේ. මම ඊටාම සරලවයි කරන්නේ. හරි. මම ආයෙත් මෙතන මතක් කරන්නම් පුතේ. We wrote two sentences දෙකක් ලිව්වා. පළවෙනි එක අම්මා මොකද කරන්නේ? උයනවා කියන එක. හැබැයි පුතේ අපි අහපු ප්‍රශ්නේ මොකක්ද උයන්නේ? මොනවද උයන්නේ? එහෙම නැත්නම් මෙතන තව එකක් දාන්න පුළුවන් කාවද උයන්නේ කියලා. ඒ ප්‍රශ්න දෙකට උත්තරය තමයි පුතේ ඔබ්ජෙක්ට් එක බවට පත් වෙන්නේ. අනිත් ඕනම දෙයක් ඔබ්ජෙක්ට් එක බවට පත් වෙන්නේ ක්‍රියාව විශේෂ කරනවා. ක්‍රියා විශේෂණයක් බවටයි පත් වෙන්නේ. අම්මා උයනවා කවදද? හැමදාම. අම්මා උයනවා mother cooks. මම තව එකක් දාන්නම්. Mother cooks in the kitchen. මේක දැන් බලන්න පුතාලට තේරෙනවා subject. මේක තේරෙනවා verb. හැබැයි පුතේ මෙන්න මෙතන අහලා තියෙන්නේ මොකක්ද? අම්මා උයනවා කොහේද? where? උත්තරේ මොකක්ද? in the kitchen. එහෙනම් පුතේ phrase එකම අපිට දාන්න වෙන්නේ මොකක් විදියටද? adverb එකක් විදියට. නැතුව මේක object එකක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අපිට වැදගත් වෙන්නේ passive voice වල පුතේ මේ object එක කියන එක. සොක්කා, හිච්චිකොල්ලා object එක. අර අම්මා උයනවා rice. අන්න ඒ කතාවයි අපිට වැදගත් වෙන්නේ. ඕකේ. එක වයස් සීමාවන් වල අය බලනවා මට දැන් පේනවා පුතේ සමහර අයට මේක අමාරු වෙයි. ඉතින් ඒකනේ මේ හැම O level A level ළමයිම මේක අමාරුම දේ බවට කියන්නේ. කැම්පස් එකේ ගුරුවරුත් මගෙන් ඉගෙන ගන්න අය ඉන්නවා. ගුරුවරු. ඒතකොට ඒ අය මගෙන් අනිවාර්යෙන් කියන්නේ සර් මට නොතේරෙන දේ මේකයි කියලා. එහෙනම් තේරුම් ගන්න අපි ඒක තමයි මේ ඉගෙන ගන්න යන්නේ. හරි. එහෙනම් පුතේ අපිට මේ adverb කියන එක ක්‍රියා විශේෂණ කියන එක වැඩක් නැහැ. මම පෙන්නුවා ක්‍රියා විශේෂණ ගැන. අපි ඒක වැඩක් නැහැ ඒක අයින් කරා. we don't want that. එහෙනම් දැන් අපි කතා කරන්න ඕනේ මොකක්ද? මොකක්ද කියන එක ගැන. එහෙනම් අපි දානවා mother cooks rice. මෙතන ඕන rice and curry දාගෙන මම මේ සරලම විදියට පුතාලට කියලා දෙන්න යන්නේ. Otherwise I could have done this in English. මම මේක ඉංග්‍රීසි වලින්ම විතරක් උගන්වන්න පුළුවන්. If I do that, you will never understand what passive voice is. So that's why I'm using both Sinhalese and English. ඒ හේතුව මතයි පුතේ මම සිංහල ඉංග්‍රීසි දෙකම පාවිච්චි කරන්නේ. මේක ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ එකක්. විභාගෙට ලියනවා කියන්නේ තව එකක්. ඉංග්‍රීසි කතා කරනවා කියන්නේ තව එකක්. මගේ spoken English classes වල we use English. අපි කතා කරන්නේ ඉංග්‍රීසි වලින්. මම එදිනදා ජීවිතේ කරන දේවල් කතා කරන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා සර් අලුත්ම පොත නිකුත් කරලා තියෙන්නේ කියලා. හැමෝටම වැදගත් වන්න පොත් කට්ටලයක්. Grammar, conversation, vocabulary, sentence patterns, ඒත් එකම posters, CD, DVD, video ඔක්කොමත් එක්ක පොත් කට්ටලේ නිකුත් කරලා තියෙන්නේ. එතකොට ඒවැ මම කතා කරන්නේ ඉංග්‍රීසි කතා කරවීම. But here exam එකට ලියන එකක් ගැනයි අපි කරන්නේ. එහෙනම් අපිට මේක හොඳටම බලන්න වෙනවා. පුතේ මම මේ වැඩසටහනෙන් පස්සේ චන්ඩුගල ඔෆිස් page එකට ඇවිල්ලා බලන්න මම මේවට ගැලපෙන පොඩි notes ටිකක් exercises ටිකක් මම page එකේ දානවා. post එකක් විදිහට. එහෙනම් ඒ ටිකත් අනිවාර්යෙන් පුතාලා මේකෙන් පස්සේ සෙමිනාර් එකෙන් පස්සේ බලන්න. එතකොට පැහැදිලි වෙයි. හරි. Mother cooks rice. එහෙනම් පුතේ ආයෙත් බලනවා මෙයා තමයි subject, මෙයා තමයි verb, ක්‍රියාපදේ, මෙයා තමයි වැඩක් නැති object එක හිච්චි කොල්ලා. දැන් පුතාලට හිතෙනවා අම්මා බත් උයනවා. අම්මා තමයි සර් හැමතැනම ලොක්කා. මට අම්මව ලොක්කා කරන්න ඕනේ. මට බත් ලොක්කා කරන්න ඕනේ කියලා. අන්න එහෙම හිතලා පුතේ ඔයා මොකද කරන්නේ? මෙන්න mother cooks rice කියන එකේ මේ සොක්කව හිච්චි කොල්ලව ඔයා ඉස්සරහට අරන් එනවා. හරි. එහෙනම් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මම උඩින් ලියන්නම් පුතාලට පැහැදිලිව පේන්න. Mother cooks rice. Subject, verb, object.
ලොක්කා කරන දේ හිචිකොල්ලා sock. හැමතැනම සර් අම්මා ලොක්කා වෙන්නේ ඒ හින්දා මට මේ පාර ලොක්කා කරන්න ඕනේ කියනවා කාවද but rice හරි දැන් අපි එතනින් එහාට වාක්‍ය ලියන්නේ කොහොමද කියන එකයි තියෙන ගැටලුව. ගොඩාක් අයට තියෙන ගැටලුව තමයි මෙතනින් එහාට වාක්‍ය ලියවෙන්නේ කොහොමද කියලා. පුතේ මම ඔයගලන්ට සූත්‍රයක් දෙනවා. මම සාමාන්‍යයෙන් දැන් ගණිතේ වගේ එහෙම නැත්නම් ඉංග්‍රීසි වල මම සූත්‍ර දෙන්න කැමති නෑ. S+ B+ ඔහොම දෙන්න කැමති නෑ. කටපාඩම් කරන්න බෑනේ. මගේ ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාසස් වල මම නෝමල් විදිහට එදිනදා විදිහට hina වෙලා තමයි මෙච්චර කට්ටියක් කණ්ඩායම් 700ක් විතර පිට කරලා තියෙන්නේ. හැබැයි මෙතන මට සූත්‍රයක් දෙන්න සිද්ධ වෙනවා. මොකක්ද? පුතේ මේක මම මේ මුදල් අරගෙන ලංකාව පුරා උගන්වන පාඩම් මේ මම දන්නවා මගේ ගොඩක් ගුරුවරු ඉගෙන ගන්නවා කියලා. ගුරුවරුන්ටත් මේක වැදගත් වෙයි. ළමෙක්ට උගන්වද්දී ඊටම පහසුම ක්‍රමය තමයි මෙන්න මේ ක්‍රමය. B3 කියන එක. හරි? B3. මොකක්ද මේ B3 කියලා කියන්නේ? මම මේ සූත්‍රය දාද්දි මේ පාඩම අද උගන්වද්දි මතක තියාගන්න පොඩි වෙනස්කම් කරනවා 100%ක් තියරියටම කරන්නේ නැහැ පොඩි වෙනස්කම් ඇඩ්ජස්ට්මන්ට්ස් දානවා හේතුව එහෙම දැම්මොත් මේක ඉගෙන ගන්න පහසුයි එහෙම නැත්නම් අපි හරිම තියරියටම මේක ගියොත් එක්සෑම් එකේදී ලියන්න තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ හින්දා මම දැම්මම කියනවා මේකේ ඔය B එකේ මම පොඩි වෙනස්කම් කරනවා ඕගලන්ට මතක හිටින්න පහසු වෙයි හරි එහෙනම් මේ B කියන්නේ මොකක්ද ඔන්න අපි හොඳට බලන්න ඕනේ. B කියලා කියන්නේ පුතේ මතක තියාගන්න මෙන්න මේ ටික. am is are තව අපිට දාන්න පුළුවන් මොකක්ද? was were been තව දාන්න පුළුවන් being එක ඒවා තියෙනවා. මම දැනට මේ ටික මෙහෙම දාන්න. ඔන්න පුතේ අපි කතා කරා B කියලා කියන්නේ මොකක්ද කියන එක. මේ ටික මතක තියාගන්න. මම ආයෙත් කියනවා මේ හරියට ඉගැන්වීමක් නෙමෙයි කරන්නේ ෂෝට් නෝට් එකක්. කපටි කමට මොලේට දෙවීමක් කරන්නේ. හරි? B3 හොඳට පැහැදිලිව බලන්න. rice කියන එක පස්සේ අපි යොදන්න ඕනේ B3 කියන එක. මේ B ටික අපි ඉගෙන ගත්තා. am is are වෙන්න පුළුවන්, was were වෙන්න පුළුවන්, been being වෙන්න පුළුවන්. හරි සර්. මේ 3 කියලා කියන්නේ මොකක්ද? පුතේ 3 එකෙන් අදහස් වෙන්නේ තුන්වෙනි රූපය කියන එක. තුන්වෙනි රූපය කියන්නේ මොකද්ද? write, wrote, written. write, wrote, written. එහෙනම් write එකේ wrote එකේ තුන්වෙනි එක මොකද්ද? written. තුන්වෙනි රූපය. past participle එක. තුන්වෙනි රූපය past participle එක. ඒ කියන්නේ eat, ate, eaten අන්න තුන්වෙනි එක. write, wrote, written අන්න තුන්වෙනි එක. dance, danced, danced අන්න තුන්වෙනි එක. sleep, slept, slept අන්න තුන්වෙනි එක. තුන්වෙනි එක. එහෙනම් අපේ කී හැටියට cooks කියන එකේ තුන්වෙනි එක මොකක්ද? cook, cooked, cooked අන්න ed කියන එක. අගට ed කියලා යෙදෙන එක. එහෙනම් පුතේ ඔන්න දැන් අපිට චුට්ට තේරෙන්න ඕනේ තුන්වෙනි රූපේ. දැන් එහෙනම් මතක තියාගන්න කොහොමද අපි මේ හදන්නේ පැසිව් වොයිස් එක? කවුද ලොක්කා මේ සොක්කා කියලා හොයාගත්තා. සොක්කව ලොක්කා බවට පත් කරා. එතනින් පස්සේ B3 කියන එක අපි යොදනවා. ඔන්න B3 කියන එක අපි පාවිච්චි කරනවා rice. B එක නම් පුතේ යෙදෙන්න ඕනේ මොකක්ද? මතක තියාගන්න B කියන්නේ පුතේ වර්තමාන කාල පදයක්. B එක. ඒ කියන්නේ B එක කියන්නේ base word එක අතොත් present වර්තමානයක්. එහෙනම් පුතේ මෙතන B එක sorry නෑ B කියන්නේ පුතේ පොදුවේ දෙන එකක්. ඒකේ අණු කොටස් තමයි මෙතන තියෙන්නේ. cooks කියන්නේ මොකක්ද? cooks උයනවා උයමින් සිටිනවා මේ වර්තමාන කාලයක්. වර්තමානය present. එහෙනම් තේරුම් ගන්න. cooks කියන්නේ වර්තමානයක් නම් අපි මෙතනින් තෝරගන්න ඕනේ was were.
නෑ පුතේ was were යෙදෙන්නේ past අතීතයකට. වර්තමානයට යෙදෙන්න පුළුවන් තුනක් තියෙනවා මොකක්ද? am is are. එහෙනම් වර්තමාන කාලයට present එකට අපිට යොදන්න පුළුවන් තුන මොකද්ද? am is are. මේක future නෙමෙයි. මතක තියාගන්න future නෙමෙයි. මම එතෙන්ට දෙයියන්නේ නැහැ පැටලෙන හින්දා. am is are කියන තුනෙන් එකක් තමයි අපිට යොදන්නට තියෙන්නේ. එහෙනම් දැන් අපි මොකක්ද කරන්න ඕනේ? am is are. then rice am the rice is the rice are. Rice is the rice are the rice and. පුතේ පෑන තිබ්බනම් pen is. ෆෝන් එක තිබ්බනම් phone is. මිනිස්සෙක් හිටියානම් man is. ගෙයක් තිබ්බනම් house is. එහෙම අපිට කරන්නට හැකියාව තිබුණා ෂෝක් එකට. ගැටලුවක් නැතිව. හැබැයි අපි හිතමු පෑන් ගොඩක් තිබ්බනම් pens are. ගෙවල් තිබ්බනම් houses are. ඔය අතරේ අපේ නම ලින්ක් එකේ. එතනින් පස්සේ අපි හිතමු ගෙවල් නම් houses are. එහෙම කියන්නට තිබ්බා. හැබැයි පුතේ මේ rice කියන එක දැම්මොත් මාර ගැටලුවක්. rice කියන එක ලැබුණාම is the am the other ඒක වචනද බහු වචනද කොහොමද හොයන්නේ? පුතේ මතක තියාගන්න මේ rice කියන එක අපිට ගණන් කරන්න බෑ. non countable ගණන් කරන්න බෑ. ඒ හින්දා අපි ඒකට යොදන්නේ පුතේ මේ present මෙන්න මේ is කියන එක singular විදියට. එහෙනම් rice is teacher hey rice is. හරි. එහෙනම් rice is. pen කියන එක තිබ්බනම් pen is. house කියන එක තිබ්බනම් house is. මනුස්සයෙක් තිබ්බනම් man is. ගැටලුවක් නැහැ. හදිසියොත් වෙන දෙයක් තිබ්බනම් මේක rice එකේ බහු වචනේ rices කියලා එකක් නැහැනේ පුතේ. බත් වල් කියන්නේ නැහැනේ. එහෙනම් අපිට එතන future එකක් plural එකක් හදන්න බෑ. එහෙනම් තේරුම් ගන්න rice is තුන්වෙනි රූපය. cook එකේ තුන්වෙනි රූපය. cook, cooked, cooked. rice is cooked. ඉවරයි පුතේ. ඔච්චරයි. ඉවරයි. mother cooks rice කිව්වා rice is cooked කිව්වා. 100% මෙතනින් නිවැරදි. හැබැයි ඕගලන්ට අවශ්‍යයි නම් කවුද මේක හැදුවේ කියලා දාන්න පුළුවන් මොකක්ද? by mother කියන එක. මේක අත්‍යවශ්‍ය නෑ පුතේ. හැබැයි මම යෝජනා කරනවා දාන්න කියලා. rice is cooked කිව්වම 100% නිවැරදි. හැබැයි rice is cooked කවුද? by mother කියලා පුතාලට දාන්න පුළුවන්. ඔන්න ඕකට තමයි පුතේ මේ අමාරුයි කියන passive voice එක. So now you must understand this. Passive voice is not difficult. අපේ මානසිකත්වයක් හදාගෙන දෙනවා අම්මෝ passive voice තමයි මේ ලෝකේ තියෙන අමාරුම එක කියලා. නේ. මේ සූත්‍රය මත දැන් මම ඒක ඇයිත් කියන්නේ. මම normal විදිහට මේක ඉගෙනවන පුතේ සාමාන්‍ය ගුරුවරයෙක් විදිහට මේක ඔළුව කැක්කුමයි. හැබැයි දැන් තේරුම් ගන්න මේ සූත්‍රය කියන එක යොදුවට පස්සේ අපිට ඔටෝමැටිකලි උත්තරේ ඇවිල්ලා තියෙනවා. මෙතන පුතාලට පැටලුමක් එනවා නම් එන්නේ මේ rice is. ඇයි මේ rice එකට is ආවේ? ඒක non countable හින්දා වෙන එකක් තිබ්බා කියලා හිතන්න. mother මෙතන mother තිබ්බනම් mother is. man is. අපි හිතමු නැත්තම් වෙන එකක් බල්ලෙක් නම් dog is. හදිසියක් වෙන එකක් තිබ්බනම් අපි හිතමු fans. fans are. එහෙම නැත්තම් අපි තව එකක් ගමු. phones are. එහෙම තිබ්බනම් මෙතන ආයෙන්නවා. හැබැයි මේක වෙනස් වෙන්නේ තුන්වෙනි රූපෙමනේ. cook එකේ තුන්වෙනි රූපේ තමයි මෙතෙන්ට දාන්නේ. එහෙනම් තේරුම් ගන්න. මේක තමයි පුතේ active voice sentence එක. මේක තමයි පුතේ passive voice sentence එක. දැන් එතකොට පුතාලට හිතෙන්න ඕනේ සර් මොන හේතුවකටද මෙච්චර ලස්සනට mother cooks rice කියලා කියන්න පුළුවන්කම තියෙද්දි මේ rice is cooked by mother කියලා මේ අමුතු අමාරු කරලා ඇයි මේ තියෙන්නේ කියලා. හොඳ ප්‍රශ්නයක් පුතේ. ඒක ආවේ නැත්තම් තමයි ගැටලුවක් වෙන්න ඕනේ ඕගලන්ට. ඕගලන්ට
practically hitala balanna, when you can use such a this in a very simple way, why would you do use this? Hey, පුතේ මේ වාක්‍යයෙන් අපිට ඒක තේරෙන්නේ නැහැ. හරි? හේතුව වැඩේ කරන කෙනා කරන දේ මොනවද කියන එක අපිට මෙතන වැදගත් වෙනවා. කොටිම කිව්වොත් මේ වැඩේ කරන කෙනා doer කියලා කියනවා මටත් ඕන. The doer is important. එහෙම ඕන මටත් දෙන්න පුළුවන් ඕගලන්ට ලස්සන මොකද්ද කියන්නේ description එකක්. When the doer is not important or when the doer is unknown, you must use passive voice කියලා මට දෙන්න පුළුවන්. පුතේ ඔය කටපාඩම් කරගෙන අපි කවදාවත් කරේ නෑනේ. කවදාවත් ඔය කටපාඩම් කරගත්තේ නෑනේ. පොතේ ලිව්වා එච්චරයි. නෑ. මොලේට දාගන්න. මොකක්ද මොලේට දාගන්නේ? කරන කෙනා මෙතන අපි දන්නවා අම්මයි කරන්නේ කියලා. ඒ හින්දා තමයි මම කිව්වේ rice is cooked by mother කියලා. හැබැයි දැන් මම ඊළඟට පෙන්නනවා සමහර situations එනවා කරන කෙනාව දන්නේ නැහැ. අම්මද බත්තු යන්නේ කවුද දන්නේ නැහැ. එහෙම නැත්නම් කරන කෙනා වැදගත් නැහැ. අපි දන්නවා කොහොමද බත්තු යන්නේ අම්මට කියලා. ඒ හින්දා අන්න ඒ වගේ අවස්ථාවල තමයි මෙන්න මේක පාවිච්චි කරන්නේ. පුතේ මම දෙන්නම් තප්පර 30ක්. ඕගොල්ලෝ දන්නවා සර්ගේ මුදල් ගෙවන පන්ති තියෙනවනේ ස්පෝකන් ඉංග්‍රීසි වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒ කියන්නේ ඉස්කෝල ළමයිට වෙනම ක්ලාසස්, පොඩි අයට ඒ කියන්නේ පොඩි අයට වෙනම ක්ලාසස් තියෙනවා. ඒ එක ක්ලාස් එකකවත් පුතේ සර් බ්‍රේක් දෙන්නේ නැහැ. කරන පැය එක දිගට උගන්වනවා උගුර රිදෙනකම්. ඒ කියන්නේ ඕගොල්ලන්ට මම හැමදාම කියන දෙයක් තමයි බොරුවට මේ ළමයින්ට පැය 3ක විතර පන්ති දානවා. විනාඩි 10ක් 15ක් විතර කරලා සර් යනවා මොකක් හරි වැඩක් කරන්න. ඊට පස්සේ ළමයි ඔහේ ඉන්නවා. එහෙම නෙමෙයි. මේ පැයම අපි වැඩ කරනවා. දැන් අද තේරෙයි දැන් මේ පැය භාගයක් අපි එක දිගට පන්තියේ සිටියා. මම පොඩ්ඩක්වත් නැවතුනේ නැහැ. එක දිගටම ඉගෙනුවා. ඒ වගේ තමයි we are going to continue breaks නැහැ. please මේක තප්පරයකට හොඳට copy කරගන්න නැතුව සර් කියලා දුන්න විදිහට බලන්න. ලොක්කා subject verb object මෙයාව හිච්ච කොල්ලා ලොක්කා බවට පත් කරා rice. ඊට පස්සේ අපි සූත්‍රය දැම්මා. සූත්‍රේ රතුවට ලස්සනට ලියාගන්න ලොකුවට. rice is cooked by mother කියන එක. පැහැදිලිව මාක් කරගන්න. ඒත් එක්ක මම ඕගලන්ට if you want කමෙන්ට් කරන්න ඕගලන්ට අමාරු දේවල් මොනවද කියලා ඉංග්‍රීසි භාෂාවෙන්. මම බලනවා අද වෙලාව අනුව if we have time මම ඒක කරනවා. කොහොමද my class එකේ දරුවන්ට මම ඒක කියලා දෙනවා. අපි උත්සාහයක් දරමු. ඕගලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ගොඩක් සතුටුයි නියමයි කියනවා තේරෙනවා කියනවා. ගොඩක් සතුටුයි මටත් අවශ්‍ය වෙන්නේ ඒකයි. මගේ මේ කරන උගන්වන ක්‍රම ටික වෙන අය පාවිච්චි කරාට මට කිසිම ගැටලුවක් නැහැ. මට අවශ්‍ය වෙන්නේ අපේ දරුවෝ ටික ගෙදරට වෙලා අසරණ වෙලා ඉගෙන ගන්න විදියක් නැතුව ඉන්න දරුවෝ ටික මේ පාර කොහොම හරි ගොඩ දා ගැනීම. හරි. දැන් අපි පුතේ නිකමට මම මේක උගන්වන්න නෙමෙයි හිටියේ. දැන් මම ඕගලන්ට පෙන්නන්න යනවා මේක මේ අමාරු දෙයක් නෙමෙයි කියලා. නිකමට හිතන්න mother cooks rice නෙමෙයි. මෙන්න මෙතන තිබ්බා කියලා mother cooked rice කියලා. cooked කියන්නේ මොකද්ද? ඉව්වා. දැන් පුතාලා මේ සූත්‍රය දාලා තනියම try කරන්න දැන් මොකද්ද වෙනස් වෙන්න ඕනේ කියලා. I will give you 30 seconds. තප්පර 30ක් දෙන්න. mother එකම දේ මෙතන s තිබ්බ එක instead of s we use ed දැම්මා. try කරන්න බලන්න මේ තියරියටම මේ යට වාක්‍ය වෙනස් කරන්න. ඉංග්‍රීසි තමයි ගොඩක් වෙලාවට අමාරුම එපා වෙච්චම විෂය හැමෝටම. ඉස්කෝලේ ගියාම ඉංග්‍රීසි තමයි එපාම වෙන්නේ අතහැරලා තියෙන විෂය සබ්ජෙක්ට් එක. පුතේ මම උත්සාහ කරන්නේ ඉංග්‍රීසි ලේසි කියන එක පෙන්නන්න. සර්ගේ ක්ලාස් එකේ හැමෝම උත්සාහ තේරුම් ගන්න ඉංග්‍රීසි අමාරු දෙයක් නෙමෙයි කියන එක. ගොඩක් සතුටුයි. කමෙන්ට්ස් ටික දැක්කම හරියම සතුටුයි. උත්තරේ දැන් කිසිම ගැටලුවක් නැතුව කියනවා. ඉතින් බලන්නකෝ මේ පැය භාගයක් උගන්වලා ඔහොම පුළුවන් නම් අපිට අනිත් සබ්ජෙක්ට්ස් උත් කොච්චර ලේසිද අනිත් මේ ලෙසන්ස් උත් කොච්චර ලේසිද කියලා. හරිම සතුටුයි. ඇත්තටම සතුටුයි. දැන් බලන්න හරියටම හරි. mother cooked rice කියන එක දැම්මා. දැම්මා මෙතන කවුද ලොක්කා විදියට හිච්චි කොල්ලව rice එක අපි ලොක්ක කළා. සූත්‍රය B3 සූත්‍රය නම් අපි බලනවා මොන කාලෙන්ද තියෙන්නේ cooked
ඉව්වා අතීතයි past tense සිදු වෙච්ච දෙයක් past නම් පාවිච්චි කරන්න ඕනේ මොකද්ද was හරි were හරි was over එච්චරයිනේ එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ rice was the rice were the කියලා බලනවා එහෙනම් ඉස්සෙල්ලා අපි rice is නේ දැම්මේ එකක් විදියට අරගෙන එහෙනම් මෙතෙන්ටත් වෙන්න ඕනේ එකක් විදියට අරගෙන එකක් නම් අපි දාන්නේ was එකක් නම් අපි මෙතනට දැම්මේ is හරිද එහෙනම් rice was cooked ඉතුරු ටික වෙනස් වෙන්නේ නැහැ තුන්වෙනි රූපේ එච්චරමයි මොකද තුන්වෙනි රූපය third past participle එහෙනම් ඒක එහෙමමයි by මද එච්චරයි ඔන්න ඔච්චරයි පුතේ වෙනස් උනේ කවුද අමාරුයි කියන්නේ මේවා rice was cooked එහෙනම් තේරෙන්න ඕනේ මේ පැය කමාර ඇතුළත අපි කොච්චර දේවල් අධිගෙන ගන්න යනවද කියලා. Okay. හරි. ඔයගලන්ට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න ඒත් එක්කම මැසේජස් දාලා දිනවා සර්ගේ ක්ලාස් එකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා මේක සෙමිනාර් එක උනාට ක්ලාසස් වලට සම්බන්ධ වෙන මේ නම්බර් එක කමෙන්ට් කරන්න කවුරු හරි not 777 මේ නම්බර් එකට සම්බන්ධ වෙන්න පුළුවන් වැඩි හිටියන්ට වෙනවම තියෙනවා ස්කූල් අයට වෙනවම තියෙනවා ඒකත් අපි ඉංග්‍රීසි කතා කරවන්න උත්සාහ කිරීමක් කරන්නේ පොඩි දරුවන්ට වෙනවම තියෙනවා මගේ බුක් ලිස්ට් එක බුක්ස් ගන්න පුළුවන් අලුත්ම කට්ටලිය ඒකෙත් තව කට්ටල කිහිපයක් තියෙනවා ඒකටත් මේ නම්බර් එකට තමයි WhatsApp message එකක් දාන්න ඕනේ send a WhatsApp message to this number please comment කරන්න මේ නම්බර් එක හරි okay එහෙනම් now we are going to answer this question why do we use passive voice when do we use passive voice මොන වෙලාවටද අපි passive voice පාවිච්චි කරන්නේ ඇයි අපි මේ passive voice පාවිච්චි කරන්නේ කියන එක පුතේ දැන් මේ වගේ වාක්‍යයකට passive voice දාන්න කිසිම හේතුවක් නැහැ අපිට බය නැතුව කිසිම ගැටලුවක් නැතුව mother cooks rice කියන්න පුළුවන් එහෙනම් ඇයි අපි පාවිච්චි කරන්නේ මම මෙහෙම එකක් දෙන්නම්කෝ. පුතා ඉන්නවා, ඔයා ඉන්නවා. මේ වාගේ අතේ තියෙනවා පර්ස් එක, wallet එක. wallet එක තියෙනවා. හා. මෙතන ඉන්නවා දුෂ්ටයෙක්. මෙයා මොකද කරන්නේ? දුවගෙන ඇවිල්ලා පර්ස් එක අරගෙන යනවා. පර්ස් එක අරගෙන යනවා. wallet එක හොරකම් කරනවා. හරි. දැන් ඔයා ගෙදර ඇවිල්ලා මොකක්ද කියන්නේ? සරා මගේ පර්ස් එක ඉස්සුවා කියනවද? අනුහස් මගේ පර්ස් එක ඉස්සුවා කියනවද? ඉස්සුව කෙනා දන්නව නම් ගෙදර නෙමෙයි එන්නේ කෙලින් පොලිසියට යනවනේ. ඉස්සුව කෙනා පර්ස් එක ගත්ත කෙනා අපි දන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවේදී තමයි අපි පාවිච්චි කරන්න වෙන්නේ මේ passive voice එක. කරන කෙනාව අපි දන්නේ නැති නිසා. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? ඕනේ නම් දාන්න පුළුවන් thief. thief කියන්නේ පුතේ හොරෙක්. a thief හොරකම් කරා. steal, stole, stolen. steal, stole, stolen. steal කරනවා කියන්නේ හොරකම් කරනවා. stole කියන්නේ හොරකම් කරා. stolen කියන්නේ හොරකම් කරලා. steal, stole, stolen. ඕනේ නම් මට දාන්න පුළුවන් a thief stole my wallet.
thief කියන්නේ හොරේ. හොරෙකු විසින් මගේ wallet එක හොරකම් කළා. දෙයිනේ ඔක කියන්න දෙයක්ද හොරකම් කරන්නේ හොරෙක් නේ. අන්න පුතේ ඕගලන්ට තේරෙන්න ඕනේ at that moment the doer කියන්නේ පුතේ කරන කෙනා. doer sing කරනවා sing කියන්නේ ගායනා කරනවානේ. අගට දානවා ගායනා කරන කෙනා ගායකයා. do කියන්නේ කරනවානේ. අගට එකක් දානවා doer කරන කෙනා. කරන කෙනා මෙතන වැදගත් නෑ. කරන කෙනාව අපි දන්නේ නෑ. අන්න මේ අවස්ථාවේදී තමයි පුතේ අපි passive voice කියන එක පාවිච්චි කරන්නේ. අපි මේක මෙහෙම මම පොඩ්ඩක් තියන්නම්කෝ. B3 කියන එක අපිට පහසුයිනේ. දැන් මෙතන මොකක්ද ඉන්නේ? A thief stole my wallet. පුතේ කවුද ලොක්කා? ඕගොල්ලෝම try කරන්න. වැඩේ කරන්නේ මෙතන ලොක්කා thief. Verb object subject verb මොකක්ද හොරකම් කරේ my wallet. මට යන wallet නෙමෙයි පුතේ. my wallet. wallet එක නෙමෙයි හොරකම් කරේ. my wallet එක හොරකම් කරේ. හරි. මගේ wallet එක නම් හොරකම් කළේ දැන් මම මොකද කරන්නේ? එයාව ලොක්කා බවට පත් කරන්න ඕනේ. එහෙනම් දැන් මම දානවා මෙතෙන්ට එයාව ලොක්කා කරලා. my wallet. අපේ සූත්‍රය මතකයිනේ? B3. B එකට අයිති වෙනවා am is was were. stole කියන්නේ මොන කාලයිද කියන්න? steal, stole, stolen. stole කියන්නේ අතීත කාලයයි සර්. එහෙනම් past. past නම් අපිට යොදන්න පුළුවන් එක්ක was එක්ක were. බලන්න අපේ සූත්‍රය. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? a wallet. sorry, my wallet. was the word. was යොදන්නේ එකකට. were යොදන්නේ 2 3 4 5 10 100 ඕන එකකට. එහෙනම් my wallet was කවුද? තුන්වෙනි රූපය steal, stole, stolen. පුතේ ඔන්න වාක්‍ය දැන් නිවැරදි. My wallet was stolen. My wallet was stolen. මෙන්න මේකයි පුතේ මම කිව්වේ by a thief කියන එක අවශ්‍ය නැහැ කියලා. මොකද මෙතන අපිට කියන්න ඕනේ මගේ පර්ස් එක හොරකම් කරලා. හොරෙක් විසින් කියලා වැඩක් නෑනේ. කරන කෙනා the doer is not important. ඒ හින්දායි අපි මේක නොදාන්නේ වැඩක් නෑ. My wallet was stolen. මගේ පර්ස් එක හොරකම් කරනවා. That's it. End of story. This is 100% correct. Even if you put by a thief, it's okay. ගැටලුවක් නෑ. But you don't have a reason to use this. මේක දාන්න පාවිච්චි කරන්න හේතුවක් නෑ. ඔන්න බලන්න කොච්චර ලස්සනද කියලා. දැන් තේරුම් ගන්න passive voice කියන එක කොච්චර ලේසිද කියලා. අහලා තියෙනවා number එක සර් හරියට දාන්න කියලා පේන්නේ නැහැ කියලා. මම ලොකුවට ලියනවා. please අනිත් අයට පේන්න හරියට කමෙන්ට් කරන්න. not 777 670 600. පොත සම්බන්ධයෙන් පොත මිලදී ගන්න වෙන්න පුළුවන්. පොත් කට්ටලේ එක පොතක් නෙමෙයි ලොකු පොත් කට්ටලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ලාසස් වලට සහභාගී වෙන්න පුළුවන්. ඒ දේවල් ඔක්කොම මේ නම්බර් එකටයි WhatsApp message එක දාන්න ඕනේ. Please write this මේක ලියාගෙන පොඩ්ඩක්. හරි. දැන් ඊළඟ අවස්ථාව. මෙතන කරන කෙනා දන්නේ නැහැ. හොරකම් කළේ කවුද කියලා දන්නේ නැහැ. The doer is unknown. සමහර අවස්ථාවන් එනවා කරන කෙනා වැදගත් නැහැ කියන අවස්ථාව. දැන් මෙතන උදාහරණයක් වශයෙන් අපිට දාන්න පුළුවන් කරන කෙනා වැදගත් නැති දෙයකට. හරි.
පුතේ මම මේ චිත්‍ර අඳින්නේ මගේ ක්ලාසස් වලට එන අය ඔක්කොම දන්නවා සර් මේ පොඩි කටුසටහනක් අඳින්නේ ඕගොල්ලෝ දන්නවා මඩොල් දුව කියන එක ඕගොල්ලෝ කියෙව්වා නම් ඒක මතකයි චුට්ටක් හැබැයි ෆිල්ම් එක බැලුවම අපේ මනසට ඒක ගිහිල්ලා තියෙනවා හොඳම උදාහරණ දෙවෙනි නිම නැත්තම් නාඩගම්කාරයෝ ඕගොල්ලෝ කියෙව්වා කියලා හිතන්න සරාව මොලේට එනවද අනුහස් මොලේට එනවද ඕගොල්ලන්ට එක එක විදිහට හැබැයි ෆිල්ම් එක මූවි එක එහෙම නැත්නම් ටෙලිඩ්‍රාම එක බලද්දී ඕගොල්ලන්ගේ ඔළුවට ඒක ගිහිල්ලා ඉවරයි බෙන්ටන් කියන පොත කියවනවට වඩා බෙන්ටන් කියන චරිතයේ මෙහෙම ඔරලෝසු අපිට දැන් පේනවා තේරෙනවා අන්න එහෙනම් අපිට මේ visual cues දකින්න දේවල් මොලේට යන ප්‍රමාණය වැඩි ඒක හොඳට මතක තියාගන්න මම පුතාලට කියනවා ඔය ෂෝට් නෝට් කියලා ගහනවනේ මම එක්සෑම්ස් ලඟ වෙද්දී විශේෂයෙන් ඒකට මගේ වෙනම සම්මන්ත්‍රණ තියෙනවා මම ඒතර ඒකෙදි කියන්නම් ෂෝට් නෝට් ගහද්දී උනත් පුතේ මේ විශේෂයෙන් මේ ගෑල් ළමයි කරන ලොකු වරදක් තමයි ෂෝට් නෝට් ගහද්දී පිරිමි ළමයි නම් ෂෝට් නෝට් ගහන්නෙම නෑනේ ඒගොල්ලෝ පාඩම් කරන්නේ නෑ ගෑල් ළමයි පාඩම් කරනවා කියලා ඒගොල්ලෝ ෂෝට් නෝට් ගහනවා මේ ෂෝට් නෝට් ගහනවා කියලා කරන්නේ අච්චු පොතේ තියෙන ටික මෙන්න මෙහෙම ලස්සනට තීරුවක් කපා ගන්නවා කොලේකින් තීරුවක් කපන්නේ චූඩි ගාලා අච්චු පොතේ තියෙන එකම ලියනවා ඒ මදිවට එහෙම ලියලා මදිනේ පොඩක් හයිලයිටර් එකක් අරන් මේක ෂීන් ගාලා ඒක ලස්සනත් කරනවා ඔන්න ෂෝට් නෝට් එක දැන් ඉන්නේ අච්චු පොත කියවනම් ඊට වඩා හොඳයි අරක මේ චූටියට හැට කරලා මෙහෙම බලන්න විතරයි තියෙන්නේ ෂෝට් නෝට් කියන්නේ පුතේ අර ලොකු එක චූටි කරලා ලියන එක නෙමෙයි what is a short note පුතේ ෂෝට් නෝට් එකක් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න මේ මම කරන දේ මනසට අපි ෆොටෝ එකක් දානවා ෆෝන් ගැලරි එකේ ඕගොල්ලෝ මෙහෙම කරලා ස්වයිප් කරලා යනවා වගේ ඕගොල්ලන්ට මේක දැනෙන්න ඕනේ අපි ඊළඟ එකට යන් එහෙනම් මෙන්න කිරි තියෙනවා මේ කිරි වලින් අපි හදනවා පුතේ මොනවද රසම රස චීස් හරි චීස් හදනවා දැන් මම මෙහෙම කියනවා චීස් හදන්නේ කිරි වලින් ඒ වාක්‍යයේ කවුද කරන කෙනා පුතේ කරන කෙනාව හොයන්න බෑනි චීස් හදන්නේ කිරි වලින් කවුද මිනිස්සු ඕක ආයෙත් කියන්න ඕනේද මිනිස්සු කිරි වලින් චීස් හදයි කියලා කියන්න ඕනේද නෑ අන්න එතන පුතේ කරන කෙනා වැදගත් නෑ අවශ්‍ය නෑ ඒ හේතුව මත පුතේ ඔයාට දාන්න පුළුවන් චීස් සෑදෙන්නේ මොන වෑන්ද කියලා තනියම ලියන්න බලන්න කොහොමද හැදෙන්නේ කියලා චීස් පුතේ හදනවනේ නෝමල් හැදුවා නෙමෙයිනේ නෝමලි හැදෙනවනේ එහෙනම් ඈම් ඉස්සා වලින් මොකද්ද වෙන්න ඕනේ චීස් is හදනවා මේ තුන්වෙනි රූපය හොයන්න ඕනේ හැදුවා made තුන්වෙනි රූපයත් madeම තමයි එහෙනම් cheese is made මොනවද from milk අවශ්‍ය නම් දාන්න පුළුවන් මොකද්ද by people කියලා මෙන්න මේකයි මට පෙන්වන්න ඕනේ by people කියන එක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි පුතේ මේක යෙදෙන විශේෂම තැන මේ passive voice කියන එක යෙදෙන විශේෂම තැන මතක තියාගන්න විශේෂයෙන්ම watch news TV එකේ news බලන්න පත්තරයක් කියවන්න ගොඩක් වෙලාවට මේ සිදුව ඇත අන්න ඒ වගේ අතීතයේ සිදුවෙච්ච දෙයක් passive voice ටික දානවා ගොඩක් වෙලාවට passive voice වලින් Hi, that's enough. එහෙනම් මරු සර්. පුතේ දැන් මම මේ දුන්නේ සරල කතාවක් දැන් මේ දුන්නේ I just gave you the basic principles of passive voice. මේ passive voice කියන එකේ active voice passive voice කියන එකේ සරල basic මූලික දේවල් ටිකයි දුන්නේ. පුතේ මේක තව ඉදිරියට අපිට ගෙනියන්න පුළුවන්. හැබැයි අපිට මේ එක සෙමිනාර් එකකින් එහෙමනම් පුතේ ඉස්කෝලේ දවස් 300ට බහම මේ තියන්න ඕනේ නෑනේ. සර්ගේ පන්තියේ දවසක් යමුවාම හරිනේ. නෑ. මේක step by step යන්න ඕනේ.
මේක දවසේ මට මේ සියලුම දේවල් කියලා දෙන්න බෑ. හැබැයි මේ ටික පුතේ විභාගේ ගොඩ දාගන්න, ෂේප් කරගන්න හොඳටම ප්‍රමාණවත් මේ concept එක ඔළුවට අල්ලා ගත්තොත්. අන්න පුතේ passive voice and active voice. දැන් බලන්න ඒක ලේසිද කියලා. එහෙනම් ඕගලන්ට කියන්න පුළුවන් sir it was easy. කමෙන්ට්ස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් it was very easy. ගොඩාක් ලේසි sir. හරි. and lazy. තේරෙනවා නම් අපිට දාන්න බලන්න sir I can understand. තේරෙන්නේ නැත්නම් can't පුතේ. එහෙනම් අපිට තව ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙනවා. පුතේ මේ මෙච්චර සරලව මේක කියලා දීලා තේරෙන්නේ නැති දරුවෙක් ඉන්නවා කියන්න. අන්න එතකොට ඒකේ තේරුම පුතේ ඔයාගේ දැනුම කියන එක ඊටාම අඩු මට්ටමක තියෙන්නේ. එහෙනම් අපි මේ ඉංග්‍රීසි කියන knowledge එක වැඩි දියුණු කරගත යුතුයි. මොකද මම මේ කියලා දුන්නේ කියලා දෙන්න පුළුවන් උපරිම සරල විදිහට. එහෙනම් මේ can understand නම් හොඳයි. හදිස්සිය හරි මෙතන can't කියලා වුණොත් අන්න පුතේ වාගේ ඉංග්‍රීසි knowledge එක වැඩි දියුණු කරගත යුතු වෙනවා. හරි. හරි. next one direct indirect speech කියන එක. එහෙම නැත්නම් ඒකට කියනවා reported speech කියලා. direct indirect speech reported speech කියන එක. හරි. මම දන්නවා ගොඩක් ගුරුවරුන් බලනවා අනේ මේක හරියට පැහැදිලිව කරන්න දරුවන්ට කියලා දෙද්දී මම ඉල්ලීමක් කරනවා. මොකද මේ මම විසින්ම හදාගත්ත මම විසින්ම උගන්වන්න පහසු වෙන්න කරගත්ත දේවල්. හරිනම් මේ දේවල් මේම ලක්ෂ ගණනක් දෙනාට නොමිලේ නිකන් කියලා දෙන්නේ නැහැ. ඒක මට පාඩුයි. හැබැයි මගේ මෙතන අද ප්‍රධානතම අරමුණ වෙන්නේ මට මේක ඕනනම් YouTube දාන්න තිබ්බා. YouTube ඔයගොල්ලෝ දන්නවා YouTube නම් මගේ මොනටයිස් channel එකක් තියෙන්නේ. මට ඒකට සල්ලි හරි හම්බ වෙනවා. ඒ මුකුත් නැතුව තනිකරම Facebook කරා මම මේ live එක දැම්මේ. වැඩි පිරිසකට මේක යවන්න ඕනේ හින්දා please ඒ හින්දා වීඩියෝ එක අනිවාර්යෙන්ම share කරන්න. මට තිබ්බා මේක lessons දෙක තුනක් හදලා ලස්සනට YouTube වීඩියෝ එකක් දාන්න මිනිස්සු බලන්න කියලා. අන්න ලක්ෂ 3 4 5ක් අය කිසිම ගැටලුවක් නැතුව බලයි. නෑ මේ වීඩියෝ එක අනිත් අයට share කරන්න වැදගත් වෙයි කියලා හිතන හැමෝටම. හරි. Reported speech. What is reported speech? සරලව මතක තියාගන්න මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. මෙන්න පුතේ ඔයා ඉන්නවා. ඔයා කියනවා මොකක්ද? I am hungry කියලා. ඔයා මේක කියන්නේ මෙයා පුතේ මාර ඕපදූප. හරි? මාර ගොසිපින් එහෙම නැත්නම් මාර කේලම් අහේ ඔක්කොම කියන එක්කෙනෙක්. මෙයා කියන දේ මෙයාට කියන පරක්කුවට අග්ගල මේ ඔයගොල්ලෝ දන්නේ නැහනේ කියලා මෙයා ඇවිල්ලා ඔන්න ඕගලන්ට කියනවා. මෙන්න මෙයා දැන් ඕගලන්ට කියනවා. ඔයා දන්නේ නැහනේ. අපි මෙයාගේ නම දාමු පුතේ අනුහස් කියලා ලේසියිනේ. නේ අනුහස්. මෙයාට නමක් කියන්නෝ ගෑල් ළමෙක්ට නමක් අපි දාමු. හොඳටම ඕපදූප කියන කෙනෙක්ගේ නමක් දාන්න මං එයාගේ නම දානවා මෙතෙන්ට. හරි. මේ ගෑල් ළමයා මේ හොඳටම ඕපදූප කියන කෙනා බලමු හොඳටම ඕපදූප කියන කෙනෙක්ගේ නමක් තමයි මම මෙතෙන්ට දාන්නේ. හරි. මේ ඉන්න ගර්ල් ඕගොල්ලන්ට කියනවා ඕගොල්ලෝ දන්නේ නැහනේ අනුහස් කිව්වා එයාට බඩගිනි කියලා. අන්න පුතේ ඕපදූපයක් කේලමක් වෙන කෙනෙක් විසින් කියපු දෙයක් අනිත් කෙනෙක්ට කියනවා. මටත් ඕන පුතේ when යම් අයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් තවත් අයෙකු විසින් වෙනත් අයෙකුට කියනා විට අන්න ඕම දෙන්න පුළුවන්. ඕගොල්ලෝ තවත් අයෙක් වෙනත් අයෙක් ඒ මොකද්ද? ඔක බෑනේ පුතේ. ඔහොම මතක තියාගන්න. එහෙනම් සරලව මේ concept එක ගන්න. අනුහස් කියන කෙනා මෙයාට කියනවා මට බඩගිනි කියලා. මේ ඕපදූප ළමයා මොකද කරන්නේ? ටක් ගාලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙන්න දාලා තිනවා එක එක අයගේ නම්. ගොඩක් අය දාලා තියෙනවා කවීෂා කියලාත් දාලා තියෙනවා ආක්ෂා කියලා දාලා තියෙනවා සුදු චූටි කියලා දාලා තියෙනවා. මම මෙතන ලේසියින්ද ආක්ෂාව දාන්න. අනුහස් කියනවා මට බඩගිනි I'm hungry.
ආක්ෂය ගහන් ඉඳලා ඕගොල්ලන්ට කියනවා මේ ඔයා දන්නේ නෑනේ අනුහස් කිව්වා එයාට බඩගිනි කියලා. එහෙනම් තේරුම් ගන්න. අපි දැන් මේක ඕගොල්ලන්ට කියන එක තමයි කියන්නේ. එහෙනම් පුතේ මෙතන මෙයා සහ මෙයා අතර ඇති උනේ මොන ස්පීච්ද? ඩිරෙක්ට් ස්පීච් එක. පැහැදිලි? හැබැයි පුතේ ආක්ෂා විසින් ඕගොල්ලන්ට කියන්නේ මෙයා කියපු දේ. අන්න ඒකට අපි කියනවා මොන ස්පීච්ද? ඉන්ඩිරෙක්ට් ස්පීච් කියලා. මුලින් පුතේ ඔන්න ඕක ඉගෙන ගන්න. මේක පැහැදිලිව මාක් කරගන්න. ඉස්සලා රිපෝටඩ් ස්පීච් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. Hari. First understand the basics. මේ ඉස්සෙල්ලා පුතේ මේක මේ තියෙන ගැටලුව තමයි අපි මූලික දේ දන්නේ නැතුව නිකන් මේ තියරිය විතරක් ඉගෙන ගන්න යනවා. අපිට පුතාලා ක්ලාසස් වල ඉස්කෝලේ ඉගෙන ගන්න යත්තේ කෙලින්ම ඩිරෙක්ට් සෙන්ටෙන්ස් එක දානවා ඉන්ඩිරෙක්ට් සෙන්ටෙන්ස් එක දානවා. ඊට පස්සේ ඒක ලියන විදිය කියනවා. එකපාර ඇයි මේ පුතේ හේතුවක් තියෙන්න ඕනේ ඕනම දෙයකට. ඉස්සෙල්ලා පැසිව් වොයිස් එක ලියන හේතුව මම කියලා දුන්නා. එතකොටයි ප්‍රැක්ටිකල් වෙන්නේ. ප්‍රැක්ටිකල් විදියට ඉගෙන ගන්න. හරි. අනුහස් විසින් ආක්ෂාට ඩිරෙක්ට් කරන කතාව ආක්ෂා විසින් ඕගලන්ට කියනවා මේ කතාව. අන්න ඒතකොට ඩිරෙක්ට් නෙමෙයි ඒක ඉන්ඩිරෙක්ට් ඕපදූපයක් කියනවා. එහෙනම් අපි මේකම හදමු. හරි විදියට යෙදෙන්නේ කොහොමද කියලා. ඔන්න අපි ලියනවා පුතේ අනුහස් කිව්වා. මේ කියන්නේ අනුහස්ගේ කටහඬින්. අනුහස් said. මොකක්ද එයා කියන්නේ? I am hungry. මට බඩගිනි. Anuhas said I'm hungry. Anuhas කිව්වා මට බඩගිනි. එහෙනම් මෙතන තේරුම් ගන්න දැන් මම අනුහස් නෙමෙයිනේ. දැන් මම මෙතන ඉන්නවා. Anuhas said මෙන්න මෙතන මම අනුහස් වෙලා. I'm hungry. මට බඩගිනි. හරි. ඒ මෙයාගේ කටින් කියවෙන ටික. හැබැයි පුතේ ආක්ෂය එහෙම නෙමෙයි ආක්ෂය ඕපදූපේ. ඕපදූප නිසා එයා මොකද කරන්නේ? එයා ගන්නවා. Sir Anuhas said කිව්වා. හොඳට මතක තියාගන්න මේ inverted commas මේ inverted commas අයින් කරන්න අපි පාවිච්චි කරනවා පුතේ that කියන එක. that කියන වචනේ දැම්ම ගමන් inverted commas අයින් වෙනවා. Anuhas said that I am hungry. ඔන්න මේ ලියන්න එපා මම මේ ඔයගලන්ට කියලා දෙනවා. I am hungry. Anuhas said that I am hungry. දැන් පුතේ ඉන්වර්ටඩ් කමාස් නැති නිසා අනුහස්ගේ කටින් නෙමෙයිනේ කියවෙන්නේ ආක්ෂාගේ කටින් කියවෙන්නේ. එහෙනම් ආක්ෂාගේ කටින් කියනවාද අනුහස් කිව්වා මට බඩගිනි කියලා. අනුහස් කොහමද මගේ බඩගින්න දන්නේ? අනුහස් කිව්වා එයාට බඩගිනි කියලා. එහෙනම් පුතේ අනුහස් said that he ඔහුනේ he. එහෙනම් තේරුම් ගන්න පුතේ he am දාන්න බෑ. අතීතයක්නේ. මොකද අනුහස් මට බඩගිනි කියලා කිව්වේ අතීතේ කියලා ඉවරයි. It has already happened. It's in the past. ඒ හේතුව මත am එකේ අතීත පදය මොකද්ද? am is I එකේ අතීත පදය was were. එහෙනම් he was. Anuhas said that he was hungry. ඔන්න පුතේ 100% නිවැරදි. He is නෙමෙයි he was. ඇයි අපි was දැම්මේ? අනුහස් කිව්වා අතීතයක් කියලා ඉවර වෙච්ච දෙයක් තමයි මෙයා. අනුහස් කිව්වේ මට බඩගිනි කියන එක තමයි. හැබැයි ආක්ෂා අපිට කියද්දී ඒක සිද්ධ වෙලා ඉවරයි අතීතේ. පැහැදිලිව තේරුම් ගන්න. ඔන්න වරද්ද ගන්න තැනක්. හරි.
හරි. අපි ගමු. මෙන්න ඉන්නවා සරා. සරා කියනවා I am playing cricket කියලා. I'm playing cricket කියලා. සරා කියනවා I'm playing cricket. සරා මේක කියන්නේ කාටද? සරාගේ යාළුවට. මෙන්න කවඩියයි. කවඩියයි. සරා යාළුවට කියනවා මම ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නේ කියලා. I'm playing cricket. කවඩියටත් ඉන්න බෑ ඕපදූප. සිංගාලයා මොකද කරන්නේ? ඕගොල්ලන්ට ඇවිල්ලා කතාව කියනවා. මෙතන direct speech, මෙතනට මෙහයි indirect speech. එහෙනම් අපි බලමු සරාගේ කතාව කොහොමද වෙදින්නේ කියලා. පුතේ මෙන්න මෙතෙන්ට ඕනනම් අපිට දාගන්න පුළුවන් මේ අනුහස් said I am hungry. හරි. am එක was බවට පත් වුණා. මේ am එක was බවට පත් වුණා. හරි. අපි මේ වාක්‍ය ලියමු. Sarah said double A දාන්න ඕනේ. Sarah දාමුකෝ. Sarah said I'm playing cricket. Sarah said I'm playing cricket. කවඩිය එක අහන් ඉඳලා අපිට කියනවා Sarah said inverted commas අයින් කරන්නේ කොහමද? That. Sarah said that. එහෙනම් පුතේ කවඩිය නෙමෙයිනේ සරානේ කියන්නේ. එහෙනම් ඔහු වෙනුවට I වෙනුවට ඔහු දාන්න ඕනේ. he. අතීතයක්. මොකද්ද? am is I ක අතීත පදය was playing cricket. ඕනනම් පුතේ මටත් මෙතන දෙන්න පුළුවන් අමුතු නෝට් එකක්. present continuous. When we use present continuous, we have to use past continuous කියලා දෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා මේ am playing කියන එක was playing වුණා. එච්චරයි. සරලයි. simply බලන්න. දැන් මේකේ පුතේ yesterday කියන්නේ that day කියනවා. හරි ඒ වගේ වෙනස්කම් තියෙනවා. අපි ඒව ඉස්සරහට ඉගෙන ගමු. දැනට මේ roughly සරලව assume විදියට මේක නිකන් normal විදියට යෙදෙන විදියට බලාගන්න. ඒ ඇති. Okay. ඊළඟ එක next one සරා කවඩියම තමයි. සරා කියන්නේ I am playing cricket නෙමෙයි. මට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. I can play cricket. මට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. I can play cricket. එහෙනම් උඩ වාක්‍ය යෙදෙන්නේ කොහොමද බලන්න. Sarah said I can play cricket. යට වාක්‍ය තනින් හදන්න. Sarah said that he can එක මොකද වෙන්නේ පුතේ? අතීතය බවට පත් වෙනවා could කියලා. He could play cricket. එහෙනම් දැන් පුතාලට යම්කිසි නිකන් තියරියක් පොඩි සිස්ටම් එකක් තේරෙන්න ඕනේ. present තියෙන එක past වෙනවා. am තිබ්බොත් was වුණා. can තිබ්බොත් could වුණා. එහෙනම් තේරෙන්න ඕනේ අතීතය වර්තමානයේ present තියෙන එක past බවට පත් වෙන එකයි මෙතන සිද්ධ වෙන්නේ indirect speech වලදී. Sarah said that he could play cricket. දැන් පුතේ අද දවසේ මම බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි
මම මේ උගන්වන lessons දෙකෙන් දෙක නෙවෙයි මම තව කීපයක් කරනවා. පුතේ පළවෙනි දේ තමයි මේ ඉංග්‍රීසි කියන එකට අපේ බොරු බයක් ඇවිල්ලා තියෙනවා. ඉංග්‍රීසි එක්සෑම් එකට පේපර් එකට ඉංග්‍රීසි කතා කරනවා කියන එකට ස්පෝකන් ඉංග්‍රීසි පුතේ මගෙන් පොඩි අය විතරක් නෙමෙයි අවුරුදු 80 90 100 අය ඉගෙන ගන්නවා. මගේ වැඩිම ලොකුම එක්කෙනා අවුරුදු 90ක් එක්කෙනෙක් ඉගෙන ගන්නවා. එහෙනම් ඇයි මේ අවුරුදු 90ක් වෙනකන් ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙලා තියෙන්නේ? අපි පුතේ බොරුවට බයක් ඇති වෙලා තියෙනවා. මම පුතාලට පොඩි එක්සැම්පල් එකක් පොඩි උදාහරණයක් කියන්නම්. ඒ කියන්නේ එක දවසක් මේ මම යද්දී අපි දකිනවා අලියෙක් ඉන්නවා. මේ අලියා පුතේ ගැට ගහලා තියෙන්නේ අලියාගේ කකුල මේ නිකං ලනු කෑල්ලකින්. එතකොට අලියාව රඳවලා තියෙන්නේ මේ චූටි ලනු කෑල්ලේ. එතකොට මේ ලනු කෑල්ල කකුලට දාලා පොඩි කණුවක ගැට ගහලා තියෙනවා. අලියා මහා සද්දන්ති. දැන් ඒතර ප්‍රශ්නයක් එනවා අපිට දෙයනේ අර අලියට යන්න බැරිද මේක කඩාගෙන? අලියා පුතේ එතන ඒ විදියටම ඉන්නවා. අරක නිකමටවත් try කරලා බලන්නේ මට මේ කකුල ගන්න පුළුවන්ද කියලා. හේතුව මොකද? මේ අලියා පොඩි කාලේ පුතේ සිද්ධ වුණේ මේ චූටි කාලේ. අලියා පොඩි කාලේ එයා ගිහුව මොකද කරන්නේ? අලියාව බඳින්න ඒ ලණුව පාවිච්චි කරනවා. ඉතින් චූටි කාලේ මෙයා try කරනවා යන්න බෑ. ඇයි අර ලණුවෙන් එයා රැඳිලා තියෙනවා. ලණුව ඒ කාලේ අලියට වඩා හයියයි. එතකොට මෙයා උත්සාහ කරා එළියට යන්න බෑ. එහෙනම් මෙයාගේ මනසට එකපාර සිග්නල් එකක් එහෙම නැත්නම් තැම්පත් වීමක් වුණා මේ ලණුව මෙතන තියෙන තාක්කල් මට කොහෙවත් යන්න බෑ කියලා. එහෙනම් මොකක්ද උනේ? ඒ මනසේ තැම්පත් වෙච්ච ඒ දේ නිසා අලියා කොච්චර ලොකු වුණත් කොච්චර සද්දන්තයක් වුණත් මනසේ තියෙන්නේ අර ලණුව තියෙනකන් මට මෙතනින් යන්න බෑ කියලා. එයා අඩු ගානේ try කරන්නේවත් නැහැ ඒක මෙහෙම ඇදලා කඩලා යන්න. එහෙනම් පුතේ ඉංග්‍රීසි වලටත් වෙලා තියෙන්නේ ඔන්න ඔය දෙයමයි. පොඩි කාලේ ඉඳලම අපි හිතාගෙන ඉන්නවා අම්මෝ ඉංග්‍රීසි අමාරුයි බෑ කියලා. කතා කරගන්න පුළුවන් ටිකවත් අපි කතා කරන්නේ අර ලණුවෙන් අපිව බැඳලා තියෙනවා වගේ අපේ මනස අපේ බැඳලා තියෙන්නේ මට ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලා. ඉංග්‍රීසි අමාරුයි කියලා. මම අවුරුදු දැන් උගන්වන්න පටන් අරන්නම් ඊට ගොඩාක් කල් පුතේ. හැබැයි මේ කොරෝනා කාලෙට කලින් මේ ඉන්ටර්නෙට් මේ ප්‍රශ්න මේ ඔවට එන්න කලින් අවුරුදු 8කට විතර කලින් පුතේ මේ කවදාවත් Facebook එකේ ඉංග්‍රීසි උගන්වන එකක් තිබ්බේ නැහැ. YouTube වල ඉංග්‍රීසි උගන්වන කතා තිබ්බේ නැහැ පුතේ. ඉංග්‍රීසි නේ මුකුත්ම උගන්වන්නේ. ඒවා තිබ්බේ හායි යාළුවනේ අපි ආවා කොහොමද කියලා නිකන් ලයිව් එකක් දාන්න විතරයි. මම පුතේ මගේ පරණ J7 ෆෝන් එකකින් නිකමට එක දවසක් වීඩියෝ එකක් දැම්මා ලයිව් එකක් අද අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා. පුතේ එදා මට views එන්නේ නැති උපරිම 5000ක් විතර. මම පුතේ එහෙම තියෙද්දිත් මම කමක් නැහැ කියලා දෙවනි දවසෙත් දැම්ම ලයිව් එක. මම ඒතකොට මෙහෙම ප්‍රසිද්ධ නැහැ නිකන් normal ඕගොල්ලෝ දැකලා ඇති සර්වර් ඉස්සර මේ කොණ්ඩේ වවාගෙන එහෙමයි හිටියේ. එතකොට ඒ කාලේ දෙවනි දවසේ දැම්ම වීඩියෝ එක පුතේ මෙන්න ලක්ෂ 2ක් බැලුවා. මම බැලුවා මේක මාරයිනේ. මිනිස්සුන්ට මෙතන අවශ්‍යතාවයක් තියෙනවනේ කියලා. තුන්වෙනි දවසේ දැම්ම ලක්ෂ 5යි. ඔන්න ඔහම තමයි පුතේ සර්ගේ මෙච්චර ෆලෝවර්ස්ලා සර්ගේ පේජස් වලට ගියොත් මෙච්චර ෆලෝවර්ස් ලැබිලා තියෙන්නේ. සර් නළුවෙක් නෙමෙයිනේ. සර්ගේ මේ මිනිස්සු මෙච්චර ඇවිල්ලා තියෙන්නේ සර්ගේ ඉගැන්වීම නිසා. එහෙනම් පුතේ මම ඒ පටන් ගත්තදී අද දවසේදී මුළු ලංකාවෙම හැම ගුරුවරයෙක්ම සිදු කරනවා. මට ඒකට හරි සතුටුයි. හැබැයි එතනින් පස්සේ අපි දැනගන්න ඕනේ ඒ උගන්වන දේ මත අපේ අනාගතය හදාගන්න. මම අද උගන්වපු දේ මත English is not difficult කියන එක මනසට තියාගන්න පුතේ. අන්න ඒ දේ තිබ්බොත් එක්සෑම් එකේ ලකුණු ගන්න එක ඉතාම සරලයි. හොඳම උදාහරණයක් O level එක්සෑම් එකේ ලකුණු ගන්නවා කියන එක මාර ලේසි පුතේ. මොකද ඒකේ මේ තියෙන සිස්ටම් එකත් එක්ක A පාසයක් ගන්න පුළුවන්. හැබැයි A level general English කියන එක ඊට වඩා අමාරුයි. දැන් කැම්පස් යන අය මගින් ඉගෙන ගන්නවා. ඒ කැම්පස් එකේ තේරුම් ගන්න ඕනේ දේ තමයි පුතේ කැම්පස් එකේ අපිට එක්සෑම්ස් තියෙනවා ඉංග්‍රීසි එක්සෑම්ස්. ඒවා තියෙන්නේ ඉංග්‍රීසි නෙමෙයි. එතන කතා කරන්නේ වාගේ විෂයට අදාළ වෙන විදිහට තමයි ඉංග්‍රීසි දාලා තියෙන්නේ. ඔයා මෙඩිකල් පැත්තෙන් තියෙනවා නම් ඒවා මෙඩිසින් පැත්තේ. එහෙම නැත්නම් ඔයා කරන්නේ කොමර්ස් පැත්ත නම් ඒකට අදාළ දේවල්. ඉතින් අපි ඒවට හැඩ ගැහෙන්න ඉගෙන ගන්න ඕනේ. එතනින් පස්සේ පුතේ මේ වැදගත්ම අවශ්‍යතාවය එන්නේ ඉංග්‍රීසි ඔෆිස් එකකට ඔයා යද්දි.
ඔෆිස් එකේ ඉංග්‍රීසි කියන එක අත්‍යවශ්‍ය වෙනවා. you can't do any job nowadays without English. ඒක තේරුම් පුතේ මේ ඉංග්‍රීසි කියන දේ තමයි හැමදේම කියන එක නෙමෙයි. හැබැයි ඉංග්‍රීසි නැතුව කරන්න බැරි වෙලා තියෙනවා. මොකද තාක්ෂණය හැමදේම තියෙන ඉංග්‍රීසි වලින්. So you need English. එතනින් පස්සේ ඊළඟට සර් හොයාගෙන එන දේ තමයි මේ රටවල් වලට යද්දී IELTS කරනවාද කියලා. IELTS විතරක් නෙවෙයි තව එක එක ඔය වගේ එක්සෑම්ස් තියෙනවා. Pearson's කියයි එක එක ඒවා. ඒ එක්සෑම්ස් වලින් බලාපොරොත්තු වෙන්නේ පුතේ පිටරටකට ගිහලා වාට එක්සෑම් මේ වැඩ කරන්න පුළුවන්ද කියන එක මනින්න තමයි මේ එක්සෑම්ස් තියෙන්නේ. මගේ උදාහරණ දැන් මෙතන බලනවනේ දහස් ගණන් IELTS එක්සෑම් එකට පළවෙනි දවසේ එකපාර යන්න බෑ. IELTS ක්ලාස් එකකටත් මුලින් යන්න එපා. මගේ යෝජනාව. First go to a normal class on එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් හරි නිකමට ඉංග්‍රීසි ටික පොඩි knowledge එකක් ගන්න. අරගෙන ඉවර වෙලා යන්න IELTS නැත්නම් කෙලින්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා මේ මෙහෙම ක්ලාස් එකකට එනවා. ABC ඉඳලා එහෙම ගැලපෙන්නේ නැහැ. මම ඒකයි මගේ ක්ලාසස් වල ABC ඉඳලා උගන්වන්නේ. ඒතර එතනින් පස්සේ ඔයගලන්ට පුළුවන් IELTS එකට යන්න. අන්න ඒ වගේ පුතේ ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. අද දවසේ අපි මේ කරපු මේ තියෙන මේ මූලිකම දේවල්. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ මේක ඉදිරියට කරගෙන යන්න. හරි. එහෙනම් පුතේ මම මෙතන දැම්මා can එක කුඩ් වෙනවා කියලා. අන්න එහෙම වෙනස් වෙන දේවල් ටිකක් මම දැන් ඔයගලන්ට දාන්නම්. Okay, first write this මේක මාක් කරගන්න. මෙහෙම වෙනස් වෙන දේවල් ටිකක් මම දාන්නම්. Okay. Direct speech වල තියෙන දේ indirect speech වලදී වෙනස් වෙන්නේ කොහොමද? Simplest සරලම විදියට ගත්තොත් අපි හිතමු සරල present එකක් තිබ්බොත් ඒක past බවට පත් වෙනවා. example එක මෙතන write කියලා තිබ්බොත් මෙතන මොකක්ද වෙන්නේ? wrote කියලා වෙනස් වෙනවා. ඕක ලොකු දෙයක් නෙමෙයි. මම simple කියන වචනේ දාන්නේ නැහැ. simple present simple past බවට පත් වෙනවා. am තිබ්බොත් was බවට පත් වෙනවා. is තිබ්බොත් was බවට පත් වෙනවා. are තිබ්බොත් අතීතය were බවට පත් වෙනවා. present perfect කියන එක තිබ්බොත් මං හිතනවා පුතාලට පුළුවන් කියලා මම මගේ ක්ලාසස් වල නම් උගන්වලා තියෙන්නේ පුතාලා ඉගෙනගෙන ඇති කියලා මං හිතනවා present perfect නම් past perfect බවට පත් වෙනවා. උදාහරණය have eaten කියන එක had eaten බවට වෙනස් වෙනවා. will තියලා තිබ්බොත් අනාගත එකක් would බවට change වෙනවා. මේ ටික මාක් කරගන්න පුතේ ඊටාම් වැදගත්. can තිබ්බොත් could බවට වෙනස් වෙනවා. may තිබ්බොත් might බවට වෙනස් වෙනවා. It changes into might.
මේක විශේෂයෙන් මාක් කරගන්න මේ must තිබුණොත් ස්ටාර් එකක් දාලා මාක් කරගන්න had to කියලා change වෙන්නේ. must කියලා තිබ්බොත් I must go කියලා තිබ්බොත් he had to go කියලායි වෙනස් වෙන්නේ. shall තිබ්බොත් should බවට වෙනස් වෙනවා. හරි. එතනින් පස්සේ පුතා මේ ටික මුලින් දාගන්න. එතනින් පස්සේ මම කියන්නම්. හරි. After that එතනින් පස්සේ ඔන්න වැදගත් කොටස. අපි හිතමු හදිසියවත් now කියලා තිබ්බා කියලා දැන්. ඔන්න දැන් කියලා තිබ්බොත් ඒක change වෙන්න ඕනේ අනිත් එකේදී then කියලා. At that moment වෙන්න පුළුවන්. then කියලා දාන්න ඕනේ. Today that day කියලා වෙනස් වෙනවා. එදින. Tomorrow the next day කියලා දාන්න. Yesterday the previous day කියලා දානවා. this කියලා තිබ්බොත් that බවට වෙනස් වෙනවා. this කියලා තිබ්බොත් those කියලා වෙනස් වෙනවා. පුතේ ඕගොල්ලෝ ලියාගෙන යද්දි තේරෙයි මම මේවා දාන්න notes ටික පුතාලට after the class මේ seminar එකෙන් පස්සේ in my Facebook page එකේ දාන්න. එහෙනම් මේ වීඩියෝ එක අනිත් කෙනෙක්ට යවද්දි ඒ photos ටිකත් ඒ අයට යවන්න. එතකොට තමයි ඒගොල්ලන්ට පැහැදිලි වෙන්නේ. Okay. Next part. හරි පුතේ අපි ඊළඟ කොටසට යන්නේ.
That's enough. ඔන්න ඊළඟ එක පුතේ ඔයගොල්ලෝ ඉතාම වැදගත් දෙයක් බවට සලකනවා. ලෝකේ මිනිස්සු කියන දේ. How many people are there in the world? ලෝකේ මිනිස්සු කී දෙනෙක් ඉන්නවාද? There are many people in the world. ඇත්ත ගොඩක් ඉන්නවා. But according to English, there are only 7 people. කවුද? I, we, you, they, he, she, it. ඔය 7 දෙනා තමයි පුතේ ඉන්නේ. ඔය 7 දෙනා තමයි අපිට වැදගත් වන්නේ. එහෙනම් මම මෙහෙම කියනවා. I love my mother. මම මගේ අම්මට ආදරෙයි. එහෙනම් ඊළඟ එකේ කියනවා my mother මගේ අම්මා. My mother loves මෙතෙන්ට එන්නේ I'ද. I love my mother. My mother loves I කියලා එන්නේ නෑ. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? Here this changes. මෙතන I කියන එක්කෙනා හිටියට මෙන්න මෙතන I වෙනුවට අපි පාවිච්චි කරන්නේ මොකක්ද? me කියන වචනය. එහෙනම් අද අපි කතා කරපු දේ අද අපි ඉගෙන ගත්ත පුතේ passive voice වල ලොක්කා කියලා දෙයක් subject කියලා එකක්. එහෙනම් මේ තියෙන්නේ ලොක්කෝ සෙට් එක. I, we, you, they, he, she, it. ලොක්කෝ සෙට් එක. හැබැයි මෙතනින් පස්සේ object කියන එකට අපි එනවා හිච්චි කොල්ලෝ සෙට් එකට. I love my mother නම් my mother loves me. එහෙනම් අපිට ආදරේ නම් my mother loves we නෙමෙයි my mother loves us. අපිට ආදරේ. ඔයාට ආදරේ. My mother loves you. ඔයාට ආදරේ. මම මෙතනින් පොඩ්ඩක් ඉරේස් කරලා ලියන්න. My mother loves me. My mother loves us. අපිට ආදරේ. My mother loves you. ඔයාට ආදරේ. එතනින් පස්සේ my mother loves them. අන්න they කියන්න බෑ. own. My mother loves him. My mother loves her. My mother loves it. ඔන්න පුතා වාක්‍යය යෙදෙන විදිය. මෙතනින් දාගන්න my mother loves me නෙමෙයි I නෙමෙයි me. My mother loves us. My mother loves you. අන්න එහෙමයි යෝක වෙන්නේ. හේතුව මෙන්න මෙයා ලොක්කා subject pronoun. මෙන්න මෙයා හිච්චි කොල්ලා object pronoun. ඒ නමට බය වෙන්න එපා. ඔන්න ඕක මතක තියාගන්න. My mother loves me. My mother loves us. My mother loves you. My mother loves them. My mother loves him. My mother loves her. My mother loves it. ඒත් එක මේ වෙලාව ඔයගලන්ට කමෙන්ට් කරන්න පුළුවන් කොහේ ඉඳලාද බලන්න කියලා. දැන් ගොඩක් අය පොත අහලා තිබ්බා. පොත ගන්න විදිය, පොත් කට්ටලය. ඒක ලංකාව නේ මුළු පිටු රටේම මේක බෙදා හරිනවා. ඒ හින්දා තමයි පළවෙනි මුද්‍රණය දෙවෙනි මුද්‍රණය දෙකම ඉවරුනේ. දැන් තර්ඩ් එක ගහලා තියෙන්නේ. ඒකෙත් මම තාම අඩු ගානේ පෝස්ට් එකක්වත් පේජ් එකේ දැම්මේ නැහැ පොත විකුණන්න තියෙනවා කියලා. ඒත් ඒකෙත් බහුතරයක් ඒවා ඉවර වෙලා තියෙනවා. ඒ හින්දා ලෝකේ වටේටම මේ පොත යවෙනවනේ, ඩිලිවර් කරනවනේ. ඉතින් ඒ හින්දා මතක තියාගන්න මට දැනගන්න ඕන ඔයගොල්ලෝ කොහේ ඉඳලාද බලන්නේ කියලා. ඒතකොට දාන්න පුළුවන් සර්
I'm from කියලා දාලා කොහේ ඉඳලාද? Colombo. I'm from Colombo. පිටරටක නම් I'm from Australia. අන්න ඒ ආකාරයට කොහේ ඉඳලාද බලන්න කියන එක කමෙන්ට් කරන්නට පුළුවන්. Okay. Next one. අපි අවසාන ටිකේ ඉන්නේ ඊළඟ කතාව. බලන්න මෙතන මම දානවා this is මම කාර් එකක් අඳිනවා. මේ කාර් එක කාගේද? මම කියනවා this is I car කියලා. Can we use I? I කියන එක එතන පාවිච්චි කරන්න පුළුවන්ද? No, you can't. Instead of I, අපි මෙතනට යොදන්නේ මොකක්ද? කාගේ කාර් එකද? සර් මේ තියෙන්නේ I car නෙමෙයි. මෙතන තියෙන්නේ I car නෙමෙයි. This should be my car. එහෙනම් පුතේ අපි මෙතන කතා කරනවා මොකක්ද? අයිතියක් ගැන. When you talk about that, how do you use it? කොහොමද පාවිච්චි කරන්න ඕනේ? ඔන්න පුතේ. possessive adjective කතාවට අපි එනවා. අන්න එතන වෙනස් වෙනවා. මේ මගේ කාර් එක කියන එක this is කාගේ කාර් එකද? my car. ඊළඟට කියනවා නෑ නෑ සර් මේක අපේ කාර් එක. how do you say? this is our car. අපේ කාර් එක. මේක ඔයාගේ කාර් එක. how do you say? this is your car. your ඔයාගේ. තව කෙනෙක්ට කියන්න පුළුවන් මේක කාගේ කාර් එකද? ඒගොල්ලන්ගේ කාර් එක. this is their car. their ඔවුන්ගේ. next one ඔහුගේ කාර් එක. this is his car. ඔහුගේ කාර් එක. මේක ඇයගේ කාර් එක. her car. මේක උගේ කාර් එක. ඒක වෙන්න බෑ. ඒ වුණාට අපි දාමු this is its car. හොඳට මතක තියාගන්න its දාදී apostrophe මුකුත් දාන්නේ උගේ කාර් එක. its car. Understand the difference. ඕක හොඳට බලාගන්න. අපි අවසාන කොටසේ ඉන්නේ. දැන් මම මගේ මහන්සිය දැන් I was not in Colombo. මං කොළඹ නෙමෙයි මම වෙන වැඩක හිටියේ but I came back. මේ සෙමිනාර් එක වෙනුවෙන් මම දවසේ ආවා. ඇවිල්ලා මේ data කපාගෙන මේ මහන්සිය කරගෙන උගුර කඩාගෙන දැන් මේ පැයකමාරකට වැඩි අපේ පන්තිය. මම පැයකමාරේ පොඩි break එකක්වත් ගත්තේ නැහැ. I still didn't drink water. වතුර ටිකක්වත් බිව්වේ නැහැ. So ඒකයි මම කියන්නේ ක්ලාස් එකක් වුණාම මේ data කියන එක අපි පාවිච්චි කරගෙන මේ උපරිමය මෙතන ගන්න ඕනේ. ඕගොල්ලෝ මෙතන යමක් ලියන අතරේ තමයි මම මෙහෙම දෙයක් හරි කතා කරන්නේ. හරි. මෙතන මම යෙදුවා this is my car කියන එක මම යෙදුවා. හරි සර් ගැටලුවක් නෑ. මට මේක තව විදියකට කියන්න පුළුවන් මේ කාර් එක ගැන. මම කියනවා මේ කාර් එක this car මේ කාර් එක කාගේද? is එතනත් I දාන්න බෑ. instead of I මම මේ කපලා දාන්නේ ඔයගලන්ට පැහැදිලි වෙන්න. mine කියලායි දාන්න ඕනේ. so when you are writing අනේ කරුණාකරලා ලියද්දි මම මේ කපල ඒවා මේ විදිහටම මාක් කරගන්න.
හේතුව එතකොට තමයි අපේ මොළයට සිග්නල් එකක් යන්නේ ආ මෙන්න මේකයි මෙතන ප්‍රධාන දේ කියලා. Look at this same car, we are talking about the same car. හැබැයි කියන විදිය දෙකක්. This is my car. මේක මගේ කාර් එක. This is my car. හැබැයි දෙවෙනි එකේ this car is mine. මේ කාර් එක මගේ. අන්න එහෙමයි කියන්නේ. අපි බලමු. මම මෙහෙම කියනවා. මේ මගේ අම්මා. This is my mother. හැබැයි ඊළඟට this mother is mine කියන එක නිකන් ගැලපෙන්නේ නැහැ වගේ. ඒ කියන්නේ අන්න ඒකයි යෙදෙන තැන. හැබැයි මම මෙහෙම කියනවා. ගයක් වෙන්නලා. This house මේ ගේ it's mine. This house is mine. අන්න පැහැදිලි නේද? මේ අම්මා ඒ මගේ ඒක කියන එක කැතයි. ගැලපෙන්නේ නැහැ වගේ. එතන වඩා හොඳයි this is my mother. මේ මගේ අම්මා. This mother is mine කියන්න පුළුවන්. ඒක නේ කැතයි. හැබැයි this is my house කියනවා වගේම this house is mine. අන්න බලන්න යෙදෙන තැන. මගේ ක්ලාසස් වල ස්පෝකන් ඉංග්‍රීසි ද මගේ පොත්වලද කිසිම තැනක පුතේ සිංහල තේරුම නෙමෙයි. දැන් මගේ පොත් කට්ටලේ වෙනම වීඩියෝස් 150කට වඩා තියෙනවා. ඒ කියන්නේ මම ඕගොල්ලෝ පොත බලද්දී සර්ව පේනවා. සර්ගේ වීඩියෝස් ටිකත් එක්කයි යන්නේ. එතකොට මම ඒක එකින් එක කියලා දෙනවා. මම කියලා දෙන්නේ සිටුේෂන් එක. යෙදෙන අවස්ථාව. ඒ යෙදෙන විදියට මම මූණ හැඩ කරන විදිය බලන්න. ඕන this is my car. This is my mother. එහෙම කියන්නත් පුළුවන් නේ. එහෙම නැත්නම් පස්සේ this is my mother කියලා කියනවා. ඒක ගැලපෙන්නේ නැහැ. යෙදෙන විදිය බලන්න. This is my mother. මේ මගේ අම්මා. This house is mine. This car is mine. අන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා විවාහකයි නම් බැඳපු කෙනෙක් නම් කියනවා. This house is ours. මේ අපේ. This house is ours. අන්න අපි පාවිච්චි කරා. එහෙනම් තේරුම් ගන්න. මේක this is my car කියන්නත් පුළුවන්. This car is mine කියන්නත් පුළුවන්. එහෙනම් ඒකත් අපි ඉගෙන ගමු. possessive adjective නෙමෙයි පුතේ වෙනස් වීමක් තියෙනවා. possessive pronoun කියලා. එහෙනම් අපි බලමු. How do we write? කොහොමද ලියවෙන්නේ? අපි දානවා මෙහෙම. This car is mine. මේ කාර් එක මගේ. එතනින් පස්සේ දානවා මේ කාර් එක අපේ. This car is ours. මේ කාර් එක ඔයාගේ. This car is yours. ඔයාගේ. මේ කාර් එක ඒගොල්ලන්ගේ. This car is theirs. මේක theirs නෙමෙයි පුතේ. theirs යටට යන්නේ. ඔවුන්ගේ. This car is his. ඔහුගේ. hers. ඇයගේ. හැබැයි මතක තියාගන්න පුතේ අපි මේකට මේ it's කියලා සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. This car is it's කියන එක use වෙන්නෙම නැති දෙයක්. ඔන්න ඕක. හරි. Please write this thing. ක්ලාසස් අනේ ස්පෝකන් ඉංග්ලිෂ් ක්ලාසස් ටික සියලුම දේවල් මේ නම්බර් එක තමයි කතා කරන්න ඕනේ. මම ආයෙත් කියනවා මේකටයි WhatsApp message එකක් දාන්න ඕනේ. ස්පෝකන් ඉංග්ලිෂ් ක්ලාසස් වලට වෙන්න පුළුවන්. අපේ දරුවන්ගේ පන්ති වෙන්න පුළුවන්. ඕනම දෙයකට මේකටයි දාන්නේ. නම්බර් එක සැරෙන් සැරේ අහනවා. මේක කවුරු හරි කමෙන්ට් කරන්න. මේ මම හිතන්නේ ගොඩක් ප්‍රසිද්ධයි දැන් හැමතැනම මේ නම්බර් එක. ඒ හින්දා මේකට තමයි WhatsApp message එකක් දාන්නට ඕනේ. ස්පෝකන් ඉංග්ලිෂ් අලුත්ම ක්ලාස් එකක් පටන් අරගෙන තියෙනවා. පොත් තියෙනවා. පොඩි අයගේ ස්කෝල් ළමයි ක්ලාසස් ටික තියෙනවා. ඒ ටිකට සහභාගී වෙන්න පුළුවන්. Zoom වලින් එක සිද්ධ වෙන්නේ. හරි. Okay. When it comes to English speaking, the problem that we face is like we are scared of it. අපි බයයි. We think that we might get this wrong. මේක වැරදි කියන බයක් තියෙනවා. ඒ හේතුව මතයි තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ කතා කරද්දී කියනවා 55 කියනවා 45 කියනවා. It's very ugly. When you're pronouncing, your pronunciation should be on point. 55, 44 තනින් කියලා බලන්න. 55, 44
කාට හරි ඔක පිප්ටි පයු වෙනවා නම් අන්න උච්චාරණයේ ගැටලුවක් තියෙනවා. අපි ඒව නිවැරදි කරගන්න ඕනේ. කතා කරන්න තමන් හයියෙන් කතා කරලා බලන්න. ඉතින් තව මේ tongue twisters ඉස්සර මම ප්‍රසිද්ධ වුණා මේ tongue twister එකේ හින්දා. Betty Butter bought some butter, the butter was bitter, so she brought bitter butter to make the bitter butter better. ඉස්සර රේඩියෝ එකේ ටීවී එකේ මේ Betty Butter sir කියලා මම ප්‍රසිද්ධ වුණේ ඔන්න ඔය Betty Butter කියන tongue twister එකේ හින්දා. මම ආයෙත් කියනවා. Betty Butter bought some butter, the butter was bitter, so she brought bitter butter to make bitter butter better. ඈ මොකද්ද සර්? එතන අපි කතා කරේ සරල tongue twister එකක්. tongue twister එක. දිව පැටලෙන එකක් පාවිච්චි කරා අපි උච්චාරණය හදාගන්න. Betty Butter bought some butter. Betty Butter කියන ගෑනු ළමයා butter ටිකක් මිලදී ගත්තා. But the butter was bitter. හැබැයි මේ butter එක පොඩ්ඩක් තිත්තයි. තිත්තයි නම් අපි පාවිච්චි කරන ඉංග්‍රීසි වලින් වචනයක් bitter කියන එක. Bitter කියන්නේ තිත්තයි. Betty Butter bought some butter, but the butter was bitter. So එම නිසා she brought better butter. වඩා හොඳ butter ටිකක් ගෙනාවා. මොකටද? To make the bitter butter better. අර තිත්ත butter හොඳ butter බවට පත් කිරීමට. එතකොට Betty Butter bought some butter, the butter was bitter, so she brought bitter butter to make the butter better. එකපාර කියන්න බැරි වෙයි. කමක් නෑ. තව තියෙනවා. Peter Piper picked a peck of pickled pepper. A peck of pickled pepper Peter Piper picked. If Peter Piper picked a peck of pickled pepper, where's the peck of pickled pepper Peter Piper picked? අපිට ඔක් කියන්න පුළුවන්. ඒත් අයියෝ සර් අපිට බෑනේ. හරි අපි සරලයකින් පටන් ගමු. ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන් වෙන්න එපා. නිකමට කියලා බලන්න. Red lorry, yellow lorry කියලා. තුන් පාරක් කතා කරන්න. කියන්න බලන්න. Red lorry, yellow lorry, red lorry, yellow lorry, red lorry, yellow lorry. තනින් කියවන්න කට ඇරලා හයියෙන්. ඔල්ලොලි වෙනවා රොලි වෙනවා. මාර ප්‍රශ්නයක්. එහෙනම් මේකේ තේරුම අපිට සරල වචන දෙකක්වත් ඉංග්‍රීසි වලින් කියන්න බෑනේ. Red lorry, එහෙම බෑ. Red lorry, yellow lorry. උච්චාරණය ලස්සන වෙන්න ඕනේ. ඉංග්‍රීසි කතා කරද්දී my school is කියලා කිව්වොත් අර කෙනා ඔයාට කොච්චර ඉංග්‍රීසි ලියන්න පුළුවන් වුණත් වැඩක් නැහැ. ඔයාට ඉංග්‍රීසි බැරි කෙනෙක් විදිහට හිතන්නේ. Pronunciation should be nice. My school is ලස්සනට කියන්න පුළුවන් වෙන්න ඕනේ. මම කියන්නේ මේ බොරුවට අර ඇමරිකන්ස්ලා වගේ this is my vehicle අමුතු විදිහට කතා කරන්න කියලා. This is my vehicle කියන්නේ it's okay. හරි වචනේ vehicle උනාට. එහෙමනම් බිස්කට් කියන්නත් බෑ. බස්කීට්. බකට් කියන්නත් බෑ. බකීට්. එහෙම වෙන්නේ නැහනේ. අපි normal විදිහට කතා කරන්නේ. හැබැයි හරි ආකාරයට උච්චාරණය තියෙන්න ඕනේ. Don't try to be an American. American කෙනෙක් වෙන්න ඕනේ නැහැ. හැබැයි Americansලාට එහෙම නැත්නම් British people ඕනම කෙනෙක්ට තේරෙන්න කතා කරන්න ඉගෙන ගන්න. පාවිච්චි කරන්න. මෙන්න tongue twister එක red lorry, yellow lorry. අපි තව එකක් දාමු. Red bulb, blue bulb. කියන්න බලන්න. Red bulb, blue bulb, red bulb, blue bulb, red bulb, blue bulb. තුන් පාරක් කියන්න බලන්න. Red bulb, blue bulb, red bulb. සමානයි. Red blue 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 blue. බෑ එහෙම නෙමෙයි. Red bulb, blue bulb, red bulb, blue bulb, red bulb, blue bulb. උච්චාරණය ලස්සනට තියෙන්න ඕනේ. Red lorry, yellow lorry, red lorry, yellow lorry, red lorry, yellow lorry. උච්චාරණය ලස්සනට තියෙන්න ඕනේ. Pronunciation කියන එක අනිවාර්යයි. දැන් මගේ spoken English classes වල මම මේක මාර විදියට කරනවා. අනිවාර්යෙන් class එකේ අපි මේක කරනවා. හේතුව ඒ practice එක ලැබෙන්න ඕනේ. එතකොට තමයි එක දිගට English වාක්‍යයක් කතා කරගෙන යද්දී so as I was doing this කියලා එක දිගට කතා කරගෙන යද්දී අමාරුවෙන් නිකන් හිතනවා as I was coming today there was a red lorry මම වා හොඳ කතාවක් කියනවා මේ මම අද දවසේ එනකොට මෙහිමයි රතු ලොරියක් ඇවිල්ලා එකපාර කියන්නේ නැති වා ඉංග්‍රීසි වලින් කතා කරගෙන යනවා so today as I was coming there was a red lorry ආමේ ලොරියක් ආවනේ මාර වැඩේ කියලා සිංහලට මාරු වෙනවා don't do that pronunciation හදාගන්න පුළුවන් ඒ හින්දා අපි pronunciation practice කරනවා තව ගොඩාක් exercises කරනවා උගුරට ඒ දේවල් ටික අපි කෙරෙන්න ඕනේ. එතකොට තමයි මේ ඉංග්‍රීසි කියන දේ normal දෙයක් බවට පත් වෙන්නේ. Otherwise when you speaking English කතා කරද්දී තියෙන ලොකුම වරද තමයි Hello how are you? My name is Chanduka Lopez. I am from මෙන්න එහෙම කළා උර හිස් දෙක හිර කරගෙන අමුතු විදිහට ඉංග්‍රීසි කතා කරනවා. උර ඇඟම දන්නවා මේ ඉංග්‍රීසි තමයි කතා කරන්න කියලා. ඇඟම බය වෙනවා. ඒක බෑ. ඔයා තැනකට ගිහලා ඔබගේ සැප දුක් කෙසේද? හොඳින් නැතයි සිත මේ එහෙම කතා කරන්නේ නැහනේ. මේ මොකෝ වෙන්නේ? කම්මැලිනේ. අපි කෙනෙක් කතා කරන්නේ එහෙමනේ. එහෙනම් English should be the same. English උත් එහෙමයි වෙන්න ඕනේ. කඩේකට ගිහිල්ලා how much is this? It is 50 rupees. මෙම භාණ්ඩයේ වටිනාකම කීයද? ඒ රුපියල් 50ක් වෙනවා. එහෙම කියන්නේ නැනේ මොන සිංහලයේද අපි කතා කරන්නේ? දැන් මගේ පොත්වලත් conversations දාලා තියෙනවා. හැබැයි මම මේ conversations වල practical use වෙන විදිහ දාලා තියෙන්නේ. කඩේට ගිහිල්ලා මුදල් කීයද? How much? අන්න කියයි 50 sir 50යි.
අන්න ඒ ප්‍රැක්ටිකල් දේ අපි ඔලුවට ගන්න ඕනේ. නැතුව මේ බහුශ්‍රුත බය හිතන දෙයක් බවට ඉංග්‍රීසි පරිවර්තනය කරගන්න බෑ. So we did a lot today. සාමාන්‍යයෙන් මගේ මුදල් ගෙවන පන්තියකටත් වඩා මම වැඩි වෙලාවක් අද පාඩම කරා. ඒ අයත් මම සහභාගී කරවා ගත්තා. මගේ normal classes වල ඉන්න අයත්. ඒ හින්දා දැනට මතක තියාගන්න මේ අද ඉගෙන ගත්ත දේවල් අපි පැය එකමාරක් දෙකක් ඇතුළත ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා. ඒකෙන් තේරුම් ගත යුතු දේ තමයි English is not difficult. ඉංග්‍රීසි අමාරු නෑ කියන එක. එතකොට මේක ස්කූල් ළමයිව ටාගට් කරාට ගොඩාක් අය සහභාගී වුණා. මේක තමයි නම්බර් එක 0777670 මේකට තමයි ඕනම මැසේජ් එකක් WhatsApp මැසේජ් එකක් දාන්නට ඕනේ. ඊට අමතරව අද දවසේදී මේ කරපු පාඩම අනිවාර්යෙන් චන්ද්‍රකලා ඔෆිස් page එකට යන්න page එකේ මේ වීඩියෝ එක තියෙනවා. දරුවෝන්ට මේක යවන්න Facebook පාවිච්චි කරන්න එපා කියලා කියන්න එපා මේ කාලේ. මොකද Facebook නැතුණත් අනිත් අන්තර්ජාලය හරහා ඕනම දෙයක් දැන් ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මොකද WhatsApp නැති කෙනෙක් නැහැනේ. එහෙනම් Facebook උත් හරි පරීක්ෂාව එක්ක දෙමව්පියෝගේ අධීක්ෂණයක් යටතේ කරන්න ඉඩ දෙන්න වෙනවා. ඒ කියන්නේ Facebook එකේ මේ account එකක් ඕනේ කියන එක නෙවෙයි මං කියන්නේ. දෙමව්පියන්ගේ account එක හරහා හරි වැදගත් දේවල් බලන්න සිද්ධ වෙනවා. ඉතින් මේ පාඩම යවන්න විශේෂයෙන් පාසල් යන දරුවන්ට. එතකොට මේක මම කරේ මුළු ලංකාවම ඉන්න හැමෝටම වැදගත් වෙන විදියට රජය කරන දෙයක් වගේ මගේ මහන්සියෙන් මට කරන්න පුළුවන් දේ තමයි මම අද මේ කරේ. ඉදිරියේදීත් මම කරන්න බලාපොරොත්තු වෙනවා. normal seminars එනවා, classes ටික තියෙනවා, books ගන්න පුළුවන්. දැනට මම සම්ගන්නවා චන්ද්‍රකලා ඔෆිස් page එක like කරලා තියන්න. YouTube එකේ මගේ පරණ පාඩම් ගොඩක් තියෙනවා. ඒවත් බලන්නට පුළුවන්. චන්ද්‍රකලා ඔෆිස් YouTube channel එකට යන්න. Then we will stop the seminar for today. Thank you for everyone. ඔක්කොටම ගොඩාක් ස්තුතියි. There were a lot of people today. අද ගොඩාක් අය සහභාගී වුණා. Zoom හරහා පැවැත්වෙන්න තිබ්බ සම්මන්ත්‍රණය ඒක ඉඩ නැති හින්දායි මම Facebook කරා මේක කරන්නට ගත්තේ. ඒ තරම් පිස්සක් සහභාගී වෙච්ච හින්දා එහෙනම් අද දවසේ මම සමු ගන්නවා. ආයෙත් හම්බ වෙමු. Share this video with your friends. Goodbye and good night.